ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ධාරණය කර හැකි නැත්නම් ඔබේ ධාරණය කර යුතු අදහස් පිළිවෙල අපි අද වාරණයෙන් තොරව වාරණයෙන් ඔබට කොසින් මේ ගැන සාකච්ඡාවට සංවාදයට යොමු වන්නට විශේෂයෙන් වාරණයකින් තොරව සාකච්ඡා කළ යුතු කාරණා පිළිබඳ ඍජුව ප්‍රශ්න කරන්නට අපි අද තීරණය මේ විදිහට කාලය වෙන් කරවා ගත්තා. හෝරා දෙකකට ආසන්න කාලයක් වෙන් කරවාගෙන තීරණය තුළදී පවතින දේශපාලන හා සම්බන්ධ වැදගත් කාරණා ගණනාවක් විශේෂයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධව ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට බලපෑ කාරණා පසුබිම සහ එහා සමග බැඳුණු කාරණා ගණනාවක් සාකච්ඡාවට සංවාදයට යොමු කරන්නටත් ඒ ඔස්සේ ඔබට තීරණය ගැනීම සඳහා කාලය වෙන් කරවා ගන්න. බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් බොහොම ගෞරව පිළිගන්න මැතිතුමනි ආයිබෝවන්. පළමු කොට සුබපත්නවා අපිට මහමැතිවරණ පසුබතුමන් මුණ ගැහෙන පළවෙනි අවස්ථාව මට. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයාට අපි මේ සියල්ලට පළමු කොට ඔබතුමන්ට සුබපත්නවා. එමතුමනි කාරණා ගණනාවක් අපිට තිබෙනවා. හොරා දෙක කාලයක් තුල මේ වන විට අපේ රටේ දේශපාලන උණුසුම් කරන නැත්නම් පුවත් මතු කරන විශාල ප්‍රමාණයක් කාරණා තිබෙනවා. මම ආරම්භය ලබා ගන්න කැමතියි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා සමගම මේ රටේ මතුවුණු තත්ත්වයක් එක්ක 20 ගැන සාකච්ඡාවට වාජනය වුණා. 20 ගැන කතා කරනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අපේ රටට අවශ්‍ය වන්නේ ඇයි? මේ අවශ්‍යතාවය මතුවෙන්නේ කොතනින්ද කියන දේ මම දැනගන්න කැමතියි පළමුව. ඔව් දැන් මුලින්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදීම 1977 මැතිවරණයේදී එදා ජයාජවර්ධන මැතිතුමාට ලැබුණු 6/5ක බලයත් එක්ක එතෙක් තිබූ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒක විධායක ජනාධිපති ස්වරූපයේ මොඩල් එකක් ආකෘතියක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් 3 කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය. ඊළඟට 4න් කියනවා 4 අයන්න ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරන වන මන්ත්‍රීවරුන්ගේ සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ඍජුව ඒ කියන්නේ ජනතාව විසින්ද ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායක බලය. ඒ නීති පැනවීම. ඊළඟට ආයන්නෙන් කියනවා රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපතිවරු විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. දැන් මේ 78 ව්‍යවස්ථාවට එන්න පෙර ආතුව විධායක බලය ක්‍රියාත්මක කළේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය එතන නාමික ජනාධිපතිවරයෙක් හිටියා. එතකොට පාර්ලිමේන්තුවට තීරීපත් වෙච්ච නියෝජිතින්ගෙන් එක්කෙනෙක් අගමැති විසින් තෝරා ගන්නා වූ ඇමති මණ්ඩලයක් එක්ක තමයි විධායක බලය ක්‍රියාත්මක කළේ. ජනාධිපතිවරයා ඉන්නවා ඊට උඩින් නාමිකව ජනරජ ව්‍යවස්ථාව අනුව. හැබැයි දැන් මෙතෙන්දී එන්නේ විධායක බලය කියන එක තනි පුද්ගලයෙකුට ආව සමස්ත රටේම ජනතාව එක පුද්ගලයෙක්ව තෝරගත්ත ඡන්දය දීලා. 78 මෙපිට විධායක ජනාධිපතිවරයා ආවේ එහෙමයි. දැන් මේ විධායක ජනාධිපතිවරයෙක් මෙහෙම නිර්මාණය වෙනකොට විධායක බලය ක්‍රියාත්මක කරන්නේ. දැන් බල තුනක් නේ තින්නේ. මොන්ටෙස්කු න්‍යාය අනුව ව්‍යවස්ථාදායක බලය, නීති පැනවීම, විධායක බලය, ඊළඟට අධිකරණ බලය. ඔය තුන එකකට එකක් තිරින්ගයක් ලෙස කටයුතු කිරීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා වෙනවායි කියන මතය තමයි අවුරුදු 400කට පෙර මොන්ටෙස්කු විසින් දෙන ලද ඒ මතයත් එක්ක ඉස්සරහට ආවේ. දැන් ඒක තමයි බොහෝ රටවල ඔය තුනත් එක තමයි යන්නේ තාම. ඒතර එතෙන්දී දැන් මේ විධායක බලය කියන එක තනි පුද්ගලෙක් අතර පැවරුනේ අපේ 40 නිදහස ලැබුණෙන් පස්සේ සොල්බරි ව්‍යවස්ථාව, ජනරජ ව්‍යවස්ථාව 72 78 ව්‍යවස්ථාව තමයි ඒක උනේ. ඒතර ඒක ජනාධිපති ජයාචන්ද්‍රන මැතිතුමා ඒක කළේ එකක් ඒ කාලේ කිව්වේ මේක රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්න. මොකද ඒ කාලේ එක රැල්ලක් ගියා. ඇමරිකාවේ රොනල්ඩ් රීගන් ජනාධිපති හිටියේ. මහා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් හිටියේ. එතකොට මේ ලිබරල් ආර්ථිකය නිදහස් වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ මතවාදය ලෝකේ පුරා මේ විශේෂයෙන් ධනවාදී රටවලින් ආරම්භ කළා. ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛව මේක ප්‍රමුඛතාවය අරගෙන රැල්ලක් වගේ හමාගෙන ගියා. එතකොට ඒකට අනුගත වීමේ අවශ්‍යතාවයක් එක පැත්තකින් එදා ජයාජවර්ධන ජනාධිපතිතුමාට තිබුණා. ඉතින් ඒ සඳහා විධායකය පාලනය කරන එක තැනකින් විධායක තීන්දුව ගන්න පුළුවන් තැනකට ගෙනෙන්න අවශ්‍ය වුණා. ඊළඟ කාරණේ තමයි දේශපාලන හේතුව. ඒක තමයි විපක්ෂය අර මැතිවරණ සිටීම ඇකුළන වෙන්නේ. අන්න ඒ වගේ ඇකිලීම සඳහා. දැන් ඒකට යොදාගත්ත ඊළඟ උපක්‍රමය තමයි විධායක ජනාධිපති ක්‍රමයට ගැලපෙන්න
මොකද මේ ව්‍යවස්ථාව වෙනස් කරන නම් තුනෙන් දෙකක් ඊට පස්සේ ලොකු වෙනසක් කරනවා නම් කියන ව්‍යුහාත්මක වෙනසක් කරනවා නම් මේක සඳහන් කරලා තියෙන වගන්ති ඒ වගන්ති වල වෙනස්කම් කරනවා නම් අනිවාර්යෙන් ජනමත විචාරණයකට යන්න ඕනේ. එතකොට එහෙම එවැනි අවස්ථාවකට නොෙන්න තුනෙන් දෙක නොගන්න. ඉතින් තුනෙන් දෙකක් ගන්න එපා. ඊට පස්සේ ජනමත විචාරණයට යන්න. තුනෙන් දෙකක් ගැනීම අපහසු කරන්න දුෂ්කර කරන්න එහෙම නැත්නම් පූර්වකතනයක් කළා තුනෙන් දෙකක් ගන්න බැහැ කියලා සමානුපාතක නියෝජනය තුල. සමානුපාතක නියෝජනය තුල. ඒකට 1978න් පස්සේ එකක් පාර්ලිමේන්තුව දික් කළා ඒ වගේම අවුරුදු 6කට ගත්ත පාර්ලිමේන්තුව තව කාලයකට දික් කරගත්තා. ඊට පස්සේ ආපු කිසිම මේ මැතිවරණයකදී තුනෙන් දෙකක් ගන්න බැරි වුණා කිසිම ආණ්ඩුවකට. එහෙම ඒක ඒ මත තමයි ගියේ. ඒකෙන් කලේ විධායක ජනාධිපති ස්වරූපයේ ආකෘතිය තව ශක්තිමත් කළා. පාර්ලිමේන්තුව ඒකෙන් දුර්වල කළා. ඒක තමයි වුණේ. දැන් එතකොට ඒකනේ ජයවර්ධන මහත්මයා කිව්වේ මේ විධායක ජනාධිපතිවරයාට කරන්න බැරි එක දෙයයි කියලා හිතන කවුරුත් දන්නවා. දැන් එතකොට මෙන්න මේ විධායක බලයට සමන්විතව හදපු මේ ව්‍යවස්ථාවට සංශෝධන ගණනාවක් ආවා. මුලින් ආපු සංශෝධන සියල්ලම වාගේ 6 1 2 3 4 5 6 ගත්තොත් විශේෂයෙන් මේ කාලෙත් මේ පහුගිය අවුරුදු 4මාරේ පාලන කාලේ වගේ විපක්ෂයේ දේශපාලඥයින් මෙල්ල කිරීම සඳහා සහ දේශපාලනය මෙල්ල කිරීම සඳහා වූ සංශෝධන ගණනාවක් ආවා. මේ පොදු ජනතාවගේ යහපත සඳහා වූ මේ සංශෝධන නෙමෙයි. එක සංශෝධනයක් කළා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජායිතිය අහෝස කරන්න යන වෙලාවේ අභියාචනාධිකරණය දුන්නා තීන්දුවක්. ඊට පස්සේ ඒකට සංශෝධනයක් කරනව නෑ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ ආදි වශයෙන් කරන කලවාන මැතිවරණය තියෙනකොට. ඒක සම්බන්ධයෙන් තව සංශෝධනයක්. මේ ආදි වශයෙන් දේශපාලන හේතු පදනම් කරගෙන තමයි එදා ඒ බල සම්පන්න වූ විධායක බලය සහ පාර්ලිමේන්තුවේ 6න් 5ක් තිබිච්ච ආණ්ඩුව ගෙනාවේ. ඊට පස්සේ 1987 පළාත් සභා ක්‍රමේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනකොට ඒකත් කලේ මේ හුඟ දෙනකොට මතක නැහැ. ඒ කාලේ තිබුණේ ඔය සිනමන් ග්‍රෑන්ඩ් කියන හෝටලය මේ ඔබරෝයි කියලා. ඔය හෝටලේ තමයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නවාතැන් දුන්නේ ඊට කලින්. නවාතැන් දීලා ආමඩ් කාර් එකක් දාලා වාහන ප්‍රත පෙළපාලියකින් තමයි එක්කගෙන ගියේ පාර්ලිමේන්තුවට මේ තුනින් දෙකේ ඡන්ද ගන්න. ඒ වෙලාවේ තමයි පාර්ලිමේන්තුවේ බෝම්බත් ගැහුවේ. ඊතර කණ්ඩායමක් විසින්. ඉතින් මම එතනට යන්නේ. එතකොට මෙන්න මේ වෙන ඉතිහාසයක් තුළ මේ විධායක ජනාධිපති ක්‍රමේ ඔහොම ඇවිල්ලා 17 වෙනි සංශෝධනයේ තීරණාත්මක සංශෝධනයක් ආවා. ඒක තමයි 2010 ඇති වූ ආණ්ඩුවේ අවසාන කාලයේදී ආණ්ඩුව හිටපු යම් කණ්ඩායමක් විපක්ෂයට යාම නිසා ආණ්ඩුවේ තිබිච්ච බලය චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ එදා තිබිච්ච බලය අඩු වුණා. පොදු ජන එක්සත් පෙරමුණේ ආණ්ඩුව. එතකොට එතෙන්දී ඒක පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණා ඒකට සහයෝගය දෙන්න. සහයෝගය දුන්නේ ඇමති මණ්ඩලයේ අඩු කිරීම. මට මතකයි 20කට කොහෙද අඩු කළා. අඩු කිරීම සහ 17 වෙනි සංශෝධනය සම්මත කරනවා කියන පදනම මත. එතකොට 17 වෙනි සංශෝධනය තුලින් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටෙව්වා. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවත් පිහිටෙව්වා එදා 17 වෙනි සංශෝධනයේ. ඒ සංශෝධනයේදී එක පුද්ගලෙක් පමණක් මේ ඡන්දදිමි වැළකීලා හිටියා. එයා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා හැබැයි ආණ්ඩු පක්ෂේ නෙවෙයි විපක්ෂයේ. කවුද කියලා හොයාගන්න පුළුවන්. සෙන්සර්ඩ් එක බැලුවාම. ඉතින් ඒක නිසා ඒ විදිහට තමයි වුනේ. ඊට පස්සේ මෙන්න මේ 17 වෙනි සංශෝධනය 18 වෙනි සංශෝධනය වුණා නැවත. මොකද හේතුව දැන් ඒ 17 වෙනි සංශෝධනයේ තිබූ යම් ස්වාධීන කොමිෂන් සභා ඒව ඇත්තටම ක්‍රියාත්මක භාවයට පත් වෙලා තිබුණේ බොහොම ටික කාලයයි. මොකද අර සමාජිකින් පත් කිරීමට යාමේදී එතන තිබුණ ආරවුල් නිසා එහෙම නැත්නම් පත් නොකිරීම නිසා ඒවා අක්‍රිය තත්ත්වයෙන් පත් වෙලා තිබුණේ. ඒ නිසා මොකද්ද වුනේ? 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒවා නැවත ඉවත් කළා. 1978 ව්‍යවස්ථාවේ තිබු මුල් තත්ත්වයට බොහොම ආසන්න තැනකටම මේ විධායක බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. 18 වෙනි සංශෝධනය තුලින්. ඊට පස්සේ මොකද වුනේ? 19 වෙනි සංශෝධනය ආවා. දැන් 19 සංශෝධනයේ මේ පසුබිම තමයි 2015 ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා දස් පක්ෂයේ ලේකම් හැටියට ඉඳලා ඒක අතහැරලා ගිහිල්ලා පොදු අපේක්ෂකයා වුණාම මේ එදා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඇතිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායක හැට්ට කැම්පේන් එකේ මැතිවරණ ව්‍යාපාරික නිච්ච ප්‍රධාන සටන් පාඨයක් තමයි මේ මැතිවරණයෙන් පස්සේ විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරනවා කියලා. මම ඔබට මතකද කියලා ඒක. එහෙම තමයි කිව්වේ. ඒතර අපි තර්ක කළා මේ ව්‍යවස්ථාව පෙන්නලා පාර්ලිමේන්තුවෙන් මේ විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරන්න බැහැ කියන එකත් අපි පෙන්නුවා ඒ වෙලාවේ. හැබැයි කොහොම වුණත් ඒක තමයි අභිප්‍රාය තිබුණේ.
එකන මතුවා කියන දැන් මේක යම් කිසි කියන්නේ අපි මේ රටේ බොහොම අය විශ්වාස කරන සහ පිළිගන්න දෙයක් නේ. ඒකට යථාර්ථයක් නෙක් පැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට කවදාත් මේ රටේ ජනාධිපතිවරයට පත් වෙන්න බෑ. මේ රටේ සමස්ත ජනතාවගේ ඡන්දයෙන් එන්න බෑ කියන එක රටේ ජනතාවගේ මතයක් තියෙනවානේ. එහෙමනම් ඔබතුමා කියන්නේ මේ පුද්ගලික අපේක්ෂාවක් මේකද තිබුණේ? ඔය විධායක ජනාධිපතිවරයෙක් කොහොම වුණත් පහුගිය මහ මැතිවරණයට පාර්ලිමේන්තුවට එන්න බැරි වුණානේ. නැත්නම් මං අහන්නේ එතකොට ඒ කියන්නේ පුද්ගලික අවශ්‍යතාවක් මේක නෑ පුද්ගලික අවස්ථාවනේ. එදා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් දිනන්න ඕනේ පොදු අපේක්ෂකයා. ඒ පොදු අපේක්ෂකයා එතනින් ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂයේ මේ ඡන්දදායකයා සහ ආධාරකරුවන් ඒගොල්ලෝ උද්දීපනය කළා හිටන් මෙතෙන්ට ගේන්න ඕනේ. ඒතර එහෙම ගෙනීමේ හේතුවක් තියන්නේ නැනේ. දැන් වෙන පක්ෂයකින් හිටපු කෙනෙක් මෙතෙන්ට එල්ල පොදු අපේක්ෂකයා කළයි කියලා අර තමන්ගේම පක්ෂීය අපේක්ෂකයන වගේ උනන්දුවක් ඇති වෙන්නේ නැහනේ. ඒ නිසා ඒ වෙලාවේ මේ කැම්පේන් එක ගෙනිච්ච ඒ විදිහට හැබැයි ඒකේ මුඛ්‍ය පරමාර්ථයක් තුනේ මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කළා. ඊට පස්සේ 19 වෙනි සංශෝධනයේ හරහා ඊටම සූක්ෂම ආකාරයට ඒ ජනාධිපතිවරයාත් විච්ච බලතල කප්පාදු කළා. ඒක පාර්ලිමේන්තුවට ගෙනේ. මේක ඊටම පැහැදිලිව තියෙනවා මේ 19 වෙනි සංශෝධන කෙටුම්පතේ. මේ කෙටුම්පත ගත්තොත් මේ කෙටුම්පතේ මෙන්න මේ වගන්ති ටික ගන්නකොට කාට හරි වන්න මේක ගිහිලා පරිශීලනය කරන්න පුළුවන් 42 3 මේක සම්පූර්ණයෙන් ඉන්නේ මේ 42 වගන්ති ඉන්නේ අගමැති සහ ඒ පත් කිරීම පිළිබඳවනේ 42 3 43 1 ඇමති මණ්ඩලයේ පත් කිරීම 43 3 44 2 3 44 5 මෙන්න මේක තුලින් බැලී විධායක අගමැතිවරයෙක් ස්වරූපයක් නිර්මාණය කරගන්න පාර්ලිමේන්තුව තුල එතකොට එදාපත් වෙච්ච ජනාධිපතිවරයා අර 72 ව්‍යවස්ථාව හිටපු නාමික ජනාධිපතිවරයාගේ තත්ත්වයටපත් වෙනවා. අපිට මතක හිට එමතුමනි අර මේ කැබිනට් මණ්ඩලයේ රැස් වුණ කාමරෙන් එළිය තමයි හරිනම් ඒ කැටුම්පත අනුව අගමැති ජනාධිපතිවරයා ඉන්න තිබුණේ. හැබැයි ඒ කෙටුම්පත එදා ශ්‍රීපවුන් අග්‍රවංශකාරතුමා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා 5 දෙනෙක්ගේ විනිශ්චාසනයකට ගියාම කෙටුම්පත ඒක චැලෙන්ජ් කරනවානේ. ඒ කරපු වෙලාවේදී එතෙන්දී මෙන්න මේ වගන්ති සියල්ල මේට එකඟ වුණේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක නඩු තීන්දුවේ තියෙනවා. ඒ එකඟ නොවුනහම මොකද්ද උනේ? ඒ එකඟ නොවුන විතරක් නෙවෙයි මේකේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටෙව්වා. ඒ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ නියෝජනය පමණක් නෙවෙයි. දැන් ඒකදී ව්‍යවස්ථාදායක සභාවට පත්වෙච්ච ආකාරය තිබ්බනේ මේ ඊටම පැහැදිලිව සඳහන් කළා හිටන් ඒකේ සංයුතිය කතානායකතුමා සභාපති අගමැති විපක්ෂ ನಾಯಕ වගමෙන් සහ විපක්ෂ ನಾಯක එකතු වෙලා පත් කරන සුළු පක්ෂවල එක්කෙනෙක් ඊළඟට ජනාධිපතිගේ නියෝජිතයෙක් ඊළඟට අර පිටස්තරම තුන් දෙනෙක් ඒක බොහෝ වෙනට රාජ්‍ය නොවන සංවිධාන ඒ ඔක්කොම බලපෑමත් එක තමයි ඒක ආවේ. මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි කොමිෂන් සභාවලට පත් කිරීම සහ ඉහළ නිලතල මේක තියෙන උපලේඛනය. ඒ උපලේඛනය අනුව නීතිපති විගණකාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාරතුමන් අභියාචනාධිකරණ සභාපතිතුමන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන සියලුම විනිශ්චයකාරතුමන්ලා මේ පත් කිරීම ඔම්බුඩ්ස්මන්වරයා මෙන්න මේවා පත් කිරීම සියල්ල පොලිස්පතිවරයා ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ඒකේ අවසාන නිර්දේශය වන්නේ. ඒක කොච්චර ප්‍රබලද කිව්වොත් ඒ බලයේ ව්‍යවස්ථාදායක සභාවට නිර්මාණය කළ ලබා දීම කලින් තිබුණේ විධායකයට. ජනාධිපති තමයි නම් කළේ. ජියා ජයවර්ධන මැතිතුමන් නම් කළා. ප්‍රේමදාස මැතිතුමන් නම් කළා. චන්ද්‍රිකා මැතිණියන් නම් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් නම් කළා. හැබැයි ඒක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට 2015 අප්‍රේල් 19 වෙනකම් පුළුවන්කම තිබුණා. ඉන්පස්සේ බැරි වුණා. මොකද ඉන්පස්සේ මේක සංශෝධනය සම්මත වුණාන් පස්සේ ඒ ටික ඉවත්. එතකොට ඒ ශ්‍රීපවුන් විනිශ්චයකාරතුමා ප්‍රමුඛ විනිශ්චයාසනය පස්වෙනිකින් යුක්තව කිව්වා මෙන්න මේ වගන්ති ටික තවදුරටත් ක්‍රියාත්මක වෙනවා නම් 3-2කට අමතරව ජනරල් විචාරණයකට යන්න ඕන කියලා. ඒක තමයි ව්‍යවස්ථා සම්පාදන නීති. අර 4 අයන්න කියන්නේ මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනවා ජනතාවගේ ඊට අමතරව ජනතාව විසිනුත් ක්‍රියාත්මක කරනවා කියලා ජනමත විචාරණය. ඒතර ජනමත විචාරණයකට යෑම වළක්වා ගන්න ඕනේ වුණා. මොකද ජනමත විචාරණයට කියන සම්මත නොවුනොත් එතන ඉවරයිනේ. ඒ නිසා කරුත්තේ ජනමත විචාරණයකට නොයන වගන්ති ටික පමණක් 19 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වුණා. එතකොට දැන් මොකද්ද උනේ? එතකොට විකෘතියක් ඇති වුණා. දැන් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් 71 වගන්තිය කියන්නේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, විවාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව උසුර හැරීම කළ හැකිය කියලා ඊළඟට කියන ප්‍රොවයිසෝ එකකට එසේ වුවද පාර්ලිමේන්තුව විසින් නොපැමිණි මන්ත්‍රීන් දරළු මුළු සංඛ්‍යාවෙන් 3-2කට නොඅඩු සංඛ්‍යාවගේ යෝජනා සමතය මගින් පාර්ලිමේන්තුව උසුර හරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලීමක් කරන්න ලබන්නා මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ නියම කරන දින අවුරුදු 4 මාස 6ක් කාලයක් යනතෙක් විසුරා නොහැරිය යුත්තේ.
එතකොට අවුරුද්දකින් පස්සේ විසිරුවීම සඳහා ජනාධිපතිවරයාට තිබිච්ච බලය 4මාරක් දක්වා දික් කළා. කරන ගමන් මොකද්ද කළේ? දැන් මේක විතරක් ගියා නම් මේකත් ජනමත විචාරණයට යන්නයි කියන්නේ තුන. එතකොට මොකද කළේ? 33200 33 වගන්තිය කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල කාර්ය සහ කර්තව්‍ය. 33 වගන්තිය දෙකේ අයන්නෙන් කියනවා පාර්ලිමේන්තුව කැඳවීමට වාරාවසන් කිරීමට සහ විසිරුවා හැරීමට බලය ඇත්තේ. නමුත් ඔක්තෝබර් 2018 අපි දින 52 ආණ්ඩුව වෙලාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ගියපු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය 7 දිනකින් යුක්තව තීන්දුව කළේ 71 තමයි නිර්වචනය කළේ. මෙතන කියන එකයි හරි කියලා. ඉතින් මෙතනත් කියනවා ඔය තුනම වාරාවසන් කිරීම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කැඳවීම තුනම පුළුවන් කියලා. 33 දෙක සිත් කියනවා. හරි. හැබැයි මේක තමයි පිළිගත්තේ. ඒ නිසා තමයි එදා විසිරුවා හැරීම මූලික අයිතිවාසිකම් ප්‍රශ්න ස්වරූපයෙන් ගිහිල්ලා වළංගු නැහැ කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළේ. ඒත් දැන් මෙතන බලන්න දැන් මේ 71යි 33 200 ඒතොර ඉතාම උපක්‍රමශීලී ලෙස 33 200 යෙදුවා ජනමත විචාරණයකට යාම වළක්වන්න මේ 71 දානකොට. මොකද ඒකට හේතුව 71 සංශෝධනය කරන්න උත්සාහ කළා ඔයිට පෙර අවස්ථාවක 2003 දී. ඒ කියන්නේ ඒ වෙලාවේ 2001 රනිල් කුමාරතුමා එක්සත් ජාතිපක්ෂයේ බලයට ආවිල්ලා ඒ වෙලාවේදී හැදුවා ඔක අවුරුදු 3කට කරන්න. 1 3 දක්වා දික් කරන්න. එදා සරත් සිල්වා අග්‍රවංශකාරතුමා ප්‍රමුඛ 7 දෙනෙක්ින් යුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. එනවනේ තීන්දුව මම කියවලා තිනවා. තීන්දුව කළා අර විදිහටම රටේ සමස්ත ජනතාව විසින් පත් කරන විධායකයෙක්. ඒ විධායකයෙකුට තිබෙනා වූ බලය වෙනස් කරන්න බෑ කියලා විධායකයෙක් පත් කරපු ජනතාවගෙන් අහන්න නැතුව. මොකද පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් පත් වෙන්නේ යම්කිසි දිස්ත්‍රික්කයක. මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් එක දිස්ත්‍රික්කයකින්. නැත්තම් ජාතික ලයිස්තුවේ. එතකොට ඒ නායකයන් කෙනෙක් තමයි ආගමැති වෙන්නේ. ඒ අය තමයි ඇමතිවරු වෙන්නේ. එතකොට සමස්ත රටේ ජනතාවම පත් කරපු ජනාධිපති විධායක ජනාධිපතිගේ බලය මේ ආකාරයෙන් වෙනස් කරනවා නම් අර ඒක වෙනස් කළා දිස්ත්‍රික්කයක එන කෙනෙකුට හෝ එවැනි සමූහයකට දෙනවා නම් ඒක නැවත ජනතාවෙන් අහන්න ඕනේ කියලා. ඉතින් මම සරලව පැහැදිලි කළේ ඒකයි. මෙන්න මේ හේතුව නිසා තමයි මේ 33 200 දාලා උපක්‍රමශීලීව 71 මෙතෙන්ට දාගත්තේ. ඒ නිසා 71 එහෙමම ගියා සංශෝධනෙ. ඉතින් ඒක නිසා ඒ 4මාරක ඉතින් මම පෙන්නලා දුන්නේ 33 200ක එන වැඩක් තියනවාද? ජනාධිපතිගේ බලතල කාර්ය සහ කර්තව්‍යයකින් මේ 33 200 කියන එකේ වැඩක් වෙන්නේ නැහැ 71 මේ විදිහට අර්ථ නිරූපණය කළාම. ඉතින් ඒක නිසා මම මේක අවස්ථාවක් පින්නේ මෙන්න මේ ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකෘතියක් වුණා. ඒ වගේම බල කේන්ද්‍ර තුනක් හැදුනා. දැන් විධායකයෙක් ඉන්නවා. විධායක විසින් සමහර තනතුරු පත් කරනවා. දැන් අපි හිතමු දැන් ඔය උපලේඛනයේ තිබෙන තනතුරු වලට පත් කරනකොට දැන් පොලිස්පතිවරයා පත් කිරීම ගමුකෝ. එතකොට පොඩ්නම නම් තුනක් ඇරියා. ව්‍යවස්ථාදායක ස්වභාව ජේෂ්ඨත්වය පැත්තකට දාලා දෙවෙනියම එව්ව නිර්දේශ කළා. පස්සේ ඒක නෑ බෙද දේශපාලන කතාත් මත වුණා. ඔව්. අපි ඒක එහෙම තියමුකෝ නෑ මං කියන්නේ නීති අනුකූලත්වය. දැන් එහෙම එව්වහන් පස්සේ තුන් දෙනාගෙන් දෙවෙනියම පත් කළා. දැන් ඕනනම් ජනාධිපතිතුමා දුන්න නැවත සලකා බලන්නයි කියලා ඒක ආපහු යවන්න. යවුවහම ඒ තීන්දුව ආරාධන ව්‍යවස්ථාදායක ස්වභාව එව්වොත් ජනාධිපතිවරයා විසින් ඒ නිර්දේශය දින 14කට යාම ඉක්ුත් වීමට පෙර පත් නොකලේ නම් ඒ නිර්දේශය ඉබේම ඒක පත්වීමක් ලෙසට වෙනවා. එතකොට එතන බලය තිබුණේ ජනාධිපතිට නෙවෙයි ව්‍යවස්ථාදායක. ඒතර මට අවසර දෙන්න අපි වෙලා බලාගෙන හිටි විරාමයෙන් පස්සේ තවදුරටත් මේක ගැන සාකච්ඡාවට එන්න. අපි යලිත් තීරණය සමගින් සම්බන්ධ වෙනවා. එමෙතුම අපිට පැහැදිලි කරමින් සිටියේ මේ කියන විධායක බලය කොහොමද හීන වුණේ කියන කාරණා. ඔය හීන වුණා විතරක් නෙවෙයි විකෘතියක් වුණා. මොකද දැන් එතකොට උනේ එතකොට තියෙන විධායකයෙක් තිබුණා අතන ව්‍යවස්ථාදායකයෙක්. දැන් උනේ එතන නෙවෙයි දැන් කතානායකතුමාගේ ප්‍රමුඛ ප්‍රධානත්වයෙන් තියෙන ව්‍යවස්ථාදායක සභාවටත් විධායක බලය ක්‍රියාත්මක කිරීමේ යම් කාර්යයක් පැවරුණා එතන. එතකොට විධායක ජනාධිපති ඉන්නවා. ඒක බලය ක්‍රියාත්මක කරන තව පිරිසක් ඇතුළු ඊළඟට ස්වාධීන කොමිෂන් සභාව ඇති වුණාන් පස්සේ ස්වාධීන කොමිෂන් සභාව මගින් යම් ප්‍රමාණයකට විධායක බලය හීන වුණා. එතන සිටියා මහජන නියෝජනයකින් තොරව ආපු තුන් දෙනෙකුත් එතන ඉන්නවා. ඊට දැන් උදාහරණයක් වශයෙන් රකිත දැන් එක්තරා අවස්ථාවක හිටියා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලයක් දරපු කෙනෙක් විශ්‍රාම ගිහලා උතෙන්ට ඇවිල්ලා. ඒතර එයාත් හිටියා ඔය අර පිටින්පත් කරන තුන් දෙනාගෙන් කෙනෙකුට. දැන් මේකේ ප්‍රතිඵලයක් හැටියට ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩියෙන් හිටපු මහාධිකරණ විශේෂකවරුන් කීප දෙනෙකුටම ඊළඟ උසස් වීම අභ්‍යාචනාධිකරණයට යා නොදී හරි ඒ අයව එතකොට යම් ආකාරයක පක්ෂග්‍රාහී වීම බැලු බැලමට පේන්න තියෙනවා. නොදී ඒ අය වෙන අයගේ නම් නිර්දේශ කළා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අය ප්‍රොමෝෂන්ස් දුන්නා. උසස් වීම දුන්නා. ඉතින් ඒව තුලින් කොහොමද ස්වාධීන අධිකරණයක් ක්‍රියාත්මක වෙන්නේ? දැන් බොහොම මේ ගත්තාම මතු පිටින් බල්ලා කියනවා ස්වාධීන.
දැන් කොටිම පොලිස්පති පත් කිරීම ගන්නකො. දැන් ජේෂ්ඨත්වයේ හිටිය වික්‍රමසිංහ මහතා. දෙවෙනි හිටිය පූජ්‍ය ජයසුන්දර. හරි. එතකොට පළවෙනිය අතහැරලා දෙවෙනියව නම් කළේ වෙන කරන් දෙන්නේ නැහැ ජනාධිපතිට ඒකම පත් වුණා. දැන් කොහෙද ඉන්නේ පොලිස්පතිවරයා? දැන් කො දැන් එතුමා සහරාන් ප්‍රහාරයේ චූදිතෙක් බවට පත් වෙලා දැන් අප පිට ඉන්නේ. දැන් කොමිෂන් සභාවේ විවිධ කරුණු යන මම ඒවා දැන් කියන්නේ නැහැ. නමුත් එතකොට ඔය ව්‍යවස්ථාදායක සභාව විසින් ස්වාධීනව පත් කළයි කියන. එහෙම නෙවෙයි උනේ ව්‍යවස්ථාදායක සභාවේ කතානායක එක පැත්තක. අගමැති එක පැත්තේ. ඊළඟට විපක්ෂ නායකත් ඒ පැත්තේ. දැන් විපක්ෂ නායක සැබෑ විපක්ෂයේද කියන ප්‍රශ්න උදේට මට වුණා. ඒකත් මත වෙනවා. සැබෑ විපක්ෂයේ 54ක් ඉද්දැද්දි මේ 16 දෙනෙක්ගේ කණ්ඩායමේ නායකයර තමයි විපක්ෂ නායක ධුරය හම්බ වුනේ. ඒකට ඒ අනුව තමයි ඒ සංයුතියෙන් තමයි ජනාධිපති අගමැති විපක්ෂ නායක සංයුතිය තමයි මේ ඔක්කොම සිද්ධ කරන්නේ. ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ඉහළ තනතුරු ඔය සියල්ලම පත් කරන්නේ. ඒකට බලන්න කොයිතරම් දුරට බලපෑමක් සිද්ධ වුණාද කියලා. මොකද විපක්ෂ නායකවරයාත් කළේ ආණ්ඩුවේ කාර්යභාරය. ඊළඟට පිටින් පත් වෙන තුන් දෙනාත් එයාට පක්ෂ තුන් දෙනෙක්. ඒකට කවදාවත් මේකේ සාධාරණ තීන්දුවක් එන්නේ ස්වාධීන වෙන්නේ නැහැ. එහෙනම් ඔය ව්‍යවස්ථාව 19 සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව ඇති කිරීමෙන් ස්වාධීනත්වයක් ඇති වුණා. ඒක ස්වාධීන කොමිෂන් සභාවලින් ඒක සිද්ධ වුණා. දැන් බලන්න මැතිවරණ කොමිෂන්. මැතිවරණ කොමිෂනේ තුන් දෙනයි. ඒකේ පේනවනේ එක්කෙනෙක් කරපු දේ ජනාධිපතිවරණේ වෙලාවේ ඊළඟ මහමැතිවරණේ ඉතා පැහැදිලිව එක්තරා දේශ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද දෙන්න එපයි කියන එක කිව්වයි කියන එක මාධ්‍ය තුලින් වාර්තා වුණා. ඒක තමයි තත්ත්වය. ඒ හැසිරීම. ඒ සියල්ලම එක බලනකොට එහෙනම් ඒක ස්වාධීනද? නෑ. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී රටට පෙන්වනවා ජනතාවට පෙන්වනවා ප්‍රජාතන්ත්‍රවාදී මුරදේවතාව අපි තමයි ඒක ආරක්ෂා කරන්නේ. ඒ නිසා මේක ස්වාධීනයි කියලා. ඒක එකක්වත් ඒ ආකාරයෙන් සිද්ධ වෙලා නැහැ. අවසාන වශයෙන් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? 19 සංශෝධන වල ටික දවසක් යනකොට හිටපු ජනාධිපතිතුමාට තේරුණා ඔය ටිකට, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නොදෙන්න ඔය ටිකත් නැහැ. හරි? එහෙම දීලා තාවකින් විධායක ජනාධිපති බලය සහ ව්‍යවස්ථාවේ විකෘතියක් ඇති වුණා. අමතුමා දැන් එතන තිබුණානේ එකක් තත්කාල ජනාධිපති ධූරය දනතරත්. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විතරක් පරිසර ඇමතිකම තියාගන්න පුළුවන්. දැන් අනිත් එතකොට වෙනත් කිසිම ඇමතිකමක් ඊට පස්සේ ජනාධිපතිවරයෙකුට දරන්න බෑ. හැබැයි අපි ඉගෙනගෙන තියෙන්නේ විධායකයේ ප්‍රධානියා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඒක පැහැදිලිවම මේ ව්‍යවස්ථාවේ තියෙනනේ 42 වගන්තිය. නමුත් ඉතින් එහෙම ඒ තත්ත්වය උඩ යන්න බෑනේ ඉස්සරහට. මේක ඉතාලම ඒක තමයි කියන්නේ. දැන් මේකේ 42 වගන්තිය තා පැහැදිලිව තියෙනවා අමාත්‍ය මණ්ඩලය කියන එකේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේ. කියන්නේ අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වෙන්නත් ඕනේ ප්‍රධානියාද වෙන්නත් ඕනේ. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඕක දැරීම සඳහා අන්තර්කාලීන විදුලිධානයක් යෙදුවා. ඉන්ටරිම් ප්‍රොවිෂන් එක. එතකොට ඒක යටතේ තමයි එතුමා ඒක දරාගෙන හිටියේ. බෑ එතුමාම නැවතපත් වුණා නම් එතුමටත් අමාත්‍යාංශයක් දරන්න බෑ. හැබැයි එතකොට ඒක ගැටෙනවා මේකත් එක්ක. 42 3ත් එක්ක ගැටෙනවා. මොකද ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වෙන්න අමාත්‍යාංශයක් දරන්න එපා. ඒක වෙන්නේ නැහැ. හැබැයි සමාජිකයෙක් කියලා මෙහෙම කියන්න පුළුවන් සමාජිකයෙක් කියලා. හැබැයි අමාත්‍යාංශයක් නැහැ. ඉතින් ඒක නිසා මේකෙන් උනේ සම්පූර්ණයෙන්ම අන්තික දැන් ව්‍යවස්ථාවේ මූලාරම්භ බලන්නකෝ. හරි. 4 ආයන්න මේකනේ වැදගත්ම පරමාධිපත්‍ය කියන එක. රටේ ආරක්ෂාවද ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරපතුන් ජනනායක ක්‍රියාත්මක කළ යුත්තේ. ඒතර ආරක්ෂාව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි ආරක්ෂක අමතකම නැහැ. ඉතින් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? එතකොට 4 ආයන්න කියන ඒතර ජනතාවගේ පරමාධිපත්‍ය කෙලින්ම ඒකත් එක්කයි ගැටෙන්නේ. අනිත් පැත්තෙන් ආවහම අමාත්‍යංශයෙන් දරන්න බැහැ කියන එක. මේක විකෘතියක් නෙමෙයිද? මම අවස්ථා දෙකක් පෙන්වනවා ඊටාම වැදගත් වෙන. මේක තමයි 19 සිදුවෙච්ච දෙයක විතර නෙවෙන්නේ. ඊට වඩා බරපතලම දේ තමයි සිද්ධ වුණේ. ටික කාලයක් යනකොට ජනාධිපතිවරයයි අගමැතිවරයයි මත දෙකක හිටියා. ඒක පැහැදිලි වෙන මේ පාස්කු ප්‍රහාරයේ කොමිෂන් එකේ මේ දැන් යන ওই කොමිෂන් එක පත් කළේ හිටපු ජනාධිපතිතුමානේ. නේද? එතකොට මේ කොමිෂන් එකේ එන සාක්ෂි වලින් දැන් ඉදිරිපත් වෙන්නේ ස්වාධීන වෙලා සාක්ෂි දෙනවා. කලින් එහෙම තිබුණේ නැහැ නේ. මේ සාක්ෂි පිට මේ ඔක්කොම යනකොට අපිට පේනවා පැහැදිලිම නීතිඥයෝ හැට බලනකොට මේගොල්ලෝ පරස්පර වෙන ආකාරය. එක්කෙනාට එක්කෙනා තමන් බේරෙන්න හදන දරන උත්සාහය මේ සියල්ලම මේ මාධ්‍ය තුලින් මේවා එක කොටස් කියනකොට ඊටම පැහැදිලි වුණ කෙනෙකුට තේරෙනවා. දැන් එතකොට මොකක්ද උනේ? මේ තිබුණ ගැටුම නිසා පැහැදිලිම ඊයේ පෙර දාපු සාක්ෂි වලින් කිව්වා ආරක්ෂක මණ්ඩලයට අගමැතිට කියන්න කිව්වෙත් නැහැ. ආවෙත් නැහැ කියලා. එහෙමත් ආවා සාක්ෂි. ඒතර අනිත් පැත්තෙන් කලින් නැගිටලා ගියා කියලාත් කලින් නැගිටලා ගියයි කියලාත් කො මේකට මේ බුද්ධ්‍යංශ වාර්තා මෙතෙන්ට ආවද කියන එකත් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන කොමිෂමක් යන නිසා මම ඒක කියන්නේ නැහැ. දැන් ඒකට ඊටාම පැහැදිලිව
මේ තිබුණු විධායකයේ සහ ආගමැති අතර තිබුණු ව්‍යවස්ථාදායකයේ ප්‍රධානී අතර තිබිච්ච මේ ගැටුමත් එක්ක එහි ප්‍රතිඵලය මේ පාස්කු ප්‍රහාරයටත් එක හේතුවක් වෙන්න ඇති. ඒක තව ඉතින් මේ පරීක්ෂණ වලින් පස්සේ එන්න ඕනේ. නමුත් බැලුමට පේනවා මේ රට ඉදිරියට නොගියේ ඒකයි කියලා. දැන් බොහෝ වෙලාවට මේ අය කතා කරනවා මේ ආර්ථිකයේ රින්න ලෝකයේ හැම රටක්ම ආර්ථිකයේ රින්න COVID-19 නිසා. හැබැයි 2019 නොවැම්බර් 16 මැතිවරණ දිනයට පහුවෙන්ද වෙනකොට මේ රටේ ආර්ථික වර්ධනය 2.8ට බහලා තිබ්බේ. ඇෆ්ගනිස්තානයේ විතරයි මේ කලාපයම ගත්තොත් අපිට වඩා පල්ලෙහාන් හිටියේ. එතෙන්ට මේ ආර්ථිකය වටලා තිබුණේ. කියන්නේ දැන් සහරාන් ප්‍රහාරය නොවුණා නම් ඒකත් එක්ක ප්‍රහාර දෙකක් ආවනේ සංචාරක කර්මාන්තයට රටේ ආර්ථිකයට. ඒක වළක්වා ගන්න තිබුණා මෙච්චර අමාරු වෙන්නේ නැහැ COVID-19 පස්සේ තත්ත්වය. දැන් ලෝකේ වෙනත් රටවල් යන්තමින් හෝ කලවනාකරණයකින් ඉන්නේ අපිට වුණා වගේ ප්‍රහාරයක් ඒගොල්ලන්ට එල්ල වුණේ නැහැ. මේ ප්‍රහාරයෙන් අහිංසක ජීවිත 266ක් නැති වෙලා 500කට වැඩි ප්‍රමාණයක් මේ තුවාල ලැබලා සමහරු සදාකාලික වශයෙන් තුවාල ලැබලා රටේ ආර්ථිකයට වෙච්ච හානිය සංචාරක ව්‍යාපාරෙට මේ ඔක්කොමත් එක්ක තමයි අපිට ඉස්සරහට එන්න ඕනේ නහට. අනතුමනි දැන් මේ 19 වෙනි සංශෝධනය හා සම්බන්ධව කාරණාවේදී 19 වෙනි සංශෝධනය එක්ක ඒ වෙලාවේ කියුණා 20 වෙනි සංශෝධනයක් ගැන ඒ වෙලාවෙත්. හැබැයි 20 වෙනි සංශෝධනය ආවේ නැහැ. අපිට මතකයි දේශපාලන දැනුත් මේ කතාව කියනවා. ඔබතුමන්ලගෙන් මම කියන්නේ ආණ්ඩු පක්ෂයේ සමහර වෙලාවට මාධ්‍ය විසින් විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සමහර මැතිවතුරු කියනවා අහනවනේ ඇයි 19ට ඡන්ද දුන්නේ කියලා අහුවාම කියනවා මේ 20 එනවා කියලා පොරොන්දුවක් තිබුණා කියලා. ඒ එන්න තිබිච්ච 20 මොකක්ද ඒ වෙලාවේ? ඔව්. එන්න තිබිච්ච 20 තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. ඒ කියන්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයට එහෙම තමයි ඊට පෙර ඉඳලා තිබුණු තේරීම්කාරක සභාවල මමත් හිටියා. ඒ තේරීම්කාරක සභාවලින් බොහෝ දුරට දේශපාලන පක්ෂ එකඟතාවයකට ඇවිල්ලා තිබුණා 60ක් මැතිවරණ කොට්ටාස ක්‍රමයක් 40ක් එක 70 30ට කියලා සමහරු තර්ක කළා. ඒ ආකාරයෙන් අනුපාත ක්‍රමයට 40යි කොට්ටාස ක්‍රමයට 160. ඒකට ෆස්ට් පාස් පෝස් ඒ කියන්නේ තනින් තරම් කළ දෙන ආසන ටික එනවා. ඊට පස්සේ ඒ ප්‍රතිඵල මත ඒ දිස්ත්‍රික්කයේ පක්ෂ ලබාගත් සංඛ්‍යාව බෙදලා ආවහම අර ලයිස්තුවේ ඉන්න අයට ඒකෙන් එන්න පුළුවන් දිස්ත්‍රික් පදනම ජාතික පදනම කියලා දෙකක් යෝජනා කරලා තිබුණා. ඒතර ඒකෙන් තමයි ඉතුරු පිරිස ඉන්නේ. එහෙම තමයි එතකොට ආණ්ඩුවක සංයුතියක් හදුවක තර්ක කර අවුරුදු දෙකමාරක්ම හිටියා. ආණ්ඩුක්‍රමස්ථා සම්පාදක මණ්ඩලයකුත් හදාගෙන කොමිටි 6ක් දාලා ඒ වාර්තා ඉදිරිපත් කළා විශාල කාලයක් ඕකට කැප කළා. නමුත් ඒක අවසානයේ ප්‍රතිඵලයක් නැති දෙයක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා මෙතෙන්දී 20 කියලා කිව්වේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නිසා එදා 141ක් හිටියා. ඒ කියන්නේ 162ක් ඉඳලා 21ක්ම ජනාධිපතිවරණ වෙලාවේ අනිත් පැත්තට ගියා පොදු අපේක්ෂයකට උදව් කරන්න. ඒ පිරිස හැරුණාම 141ක් හිටියා එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය. එතකොට ඒ 141කින් මට මතක කීප දෙනෙක් පාර්ලිමේන්තුව ආවේ නෑ. එක්කෙනෙක් විරුද්ධව ඡන්ද දුන්නා. අතිබහුතරයක් අනිත් පිරිස ඡන්ද දුන්නේ මෙන්න මේ පොරොන්දුව පිට. එදා හිටපු ජනාධිපතිතුමා තමයි මේ පොරොන්දුව දුන්නේ. මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා. ඒ නායකත්වය ගත්තයින් පස්සේ තමයි එතුමා නායකයා නේද? ඒක මෙහෙවුනේ. ඒකම එතුමා විශාල පරිශ්‍රමයක් දරනවා පාර්ලිමේන්තුව තුළ මේ 19 වෙනි සංශෝධනයේ ගෙනෙන්න. ඉතින් එසේ නොවන්නට ඒ වෙලාවේ මේ තුන දෙක ගන්න බැරි වෙනවා. ඊළඟ කාරණේ. හැබැයි එතුමාම ඊට පසු අවස්ථාවකදී කිව්වා මේ 19 සංශෝධනය කරනකම් මේ රටේ මේ පාලනයක් ගෙනියන්න බෑ කියලා ආණ්ඩුකරණයක් කරන්න බෑ කියන එක. ඉතින් ඒ නිසා එතුමාට පස්සේ ඒක තේරුණා. දැන් කොහොම වුණත් ඒකට හේතුව ඕක. හැබැයි දැන් මේ 19 වෙනි සංශෝධනයේ මම අවස්ථා දෙකක් පෙන්වුවේ මේක නොගැලපෙන තත්වයයි 19 වෙනි සංශෝධනයේ නිසා ව්‍යවස්ථාව ඇතිවෙච්ච විකෘතිය. දැන් මේක අද ඉන්න විපක්ෂය පෙන්වුම් කරන්න හදන්නේ මේ විශාල ප්‍රජාතන්ත්‍ර අපි විශේෂයෙන් විපක්ෂයේ චෝදනාව මහා ප්‍රජාතන්ත්‍රවාදයට කරන විනාශයක් නැත්නම් පාපස් රැදීමක් ඒ වගේ මහා දැවැන්ත විනාශයක් විදිහට සමහර වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පැත්තක ඉර වෙනුවෙන් අපි දැක්ක මේ සමහර සංවිධාන පිහිට වෙනවා එහා සම සම්බන්ධ වෙන ඒ නිසා අපිට කාරණා ගණනාවක් සාකච්ඡාවට භාජනය කරන්න තිබෙනවා. අපි ඊට පෙර කිරි විරාමයක් ලබා ගන්නවා. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් සමගින් අපි අද සංවාදයේ සාකච්ඡාවේ නිරතව සිටින්නේ. අපි අලි සජීව ලෙස තීරණය සමගින් සම්බන්ධ වන්නේ. මේ දිනවල වඩාත්ම සාකච්ඡාවට සංවාදයට භාජනය වන
ඉලක්කම් දෙක 19 සහ 20 ගැන අපි අද සාකච්ඡාවේ නිරතව සිටින්නේ. 19 සංශෝධනය ගෙනෙන්නට බලපෑ කාරණා පිළිබඳ අපේ ඇමතුමන් අපට පැහැදිලි කරා. සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් 20 සංශෝධනය හා සම්බන්ධව කාරණා ගණනාවක් අපිට තව පැහැදිලි කරවා ගන්න තිබෙනවා. 20 ගැන කියවෙද්දී මතු කරන පළවෙනි චෝදනාව තමයි ස්වාධීන කොමිෂන් සභාවල තියෙන ස්වාධීනත්වයට බාධා එල්ල වෙනවාය. ඉහළ ප්‍රධාන තනතුරු වලට පත් කිරීම හා සම්බන්ධව එක්තැනකට මේ බලය කේන්ද්‍රගත වෙනවා කියන එක. ඔද ඔක්කොම කියන්නේ විපක්ෂයනේ. ඒ කියන්නේ 19 ගේන්න මුල පුරපු අය. ඒකේ මේ පාර්ලිමේන්තුවේ ඉතුරුලා ඉන්න ටික. අනිත් ටික නෑනේ. හරි. දැන් එතකොට පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කළේ 52.5ක ඡන්දයක් දීලා ලක්ෂ 14කට වැඩි ඡන්ද ප්‍රමාණයක් දීලා මේ රටේ පැහැදිලි වෙනසක් කරන්න. දේශපාලඥයෙක් නොවන කෙනෙකුට මේ රටේ ප්‍රථම වතාවට විධායක ජනාධිපති බලය දුන්නා. ඒ වගේම මේ රටේ ජනතාව ඒ වෙනකොට දැනගෙන හිටියේ එතුම තමයි ආරක්ෂක ලේකම්වරයෙක්ට විශාල වැඩ කොටසක් කළා. එදා හිටපු ජනාධිපති ආහින්ද රාජපක්ෂ මැතිතුමාට විශාල මෙහෙවරක් කළේ ඉඳන් අවුරුදු 28ක යුද්ධය ප්‍රභාකරන්ගේ අවසන් කරා. ඒතර එතන විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී මැතිවරණ දිනට දින 3කට පෙර එදා තිවිච්ච ආණ්ඩුව ගෙනිච්ච ප්‍රචාරය තමයි මේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව තාම මේක ඉවරලා නැහැ, මේක ඡන්ද දුන්නත් වැඩක් නැහැ කියන එවැනි මතයක් පවා ගෙනිච්ච අවසාන මොහොත වෙනකොට අධිකරණයට ගියා. අධිකරණ නඩු ගණනාවයි. ඉතින් මෙහෙම ගිහිල්ලා තමයි මේ කඩළු සියල්ල පැනගෙන තමයි ජනතාව ඒකමතික භාවයකට ඇවිල්ලා ඒ ඡන්ද පාවිච්චි කළේ. එතකොට හැබැයි අවසානාවකට වගේ එතුමා ජනාධිපති වෙනකොට පාර්ලිමේන්තුව විසුරන්න බෑ මේ 71 නිසා. 4මාරක් වෙනකම්. ඒතකොට මාර්තු 2 වෙනකම් පාර්ලිමේන්තුව විසුරන්න බෑ. ඒතකොට ජනාධිපති වුණාට ජනාධිපතිට සහාය දෙන ආණ්ඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා අතුරු සම්මත ගිණුම පවා අතුරේ පරිපූර්ණ ගැස්තමෙන්තුවක් පවා අනුමත කරගන්න බැරි වුණා ඒ වෙලාවේ. ඒ නිසා ඒක පස්සෙකට දැම්මා. එහෙම ගිහිල්ලා තමයි මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවල මැතිවරණ තමයි මුළු ලෝක ව්‍යාප්ත කොවිඩ් සංගතය ආරම්භ කළා. මාර්තු මාසයේ ඉඳලා ඉන් මෙපිටට මැතිවරණය නැවත ආරම්භ කරන ක්‍රියාදාමයට එනකන් ජූලි මාස වෙනකන් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකට මාර්තු අප්‍රේල් මැයි ජූනි මාස 4මාරක පමණ කාලයක් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි සටන් කළා. මාස 2යි සතියක් කොළඹ නගරයේ ඇතුළු දිස්ත්‍රික්ක 3ක් වසා තැබුවා. එහෙම විශාල කැපකිරීමක් කළා. ඒ වගේම රටේ විනයක් ඇති කළා. තමයි වසංගතය පාලනය කරගත්තේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව. දැන් කැබිනට් එක 30යිනේ. හැබැයි 30 ඕනනම් ඊට වඩා වැඩියෙන් හිටියනේ යහපාලන ආණ්ඩුවේ. ඒක උනේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ නැවත වගන්තියක් ඇතුළත් කළා. තනි පක්ෂයකට ආණ්ඩුව පිහිටවන්න බැරි වෙනකොට දැනගෙන හිටියක් දැන් සංශෝධනය ගෙනකොට ඒකත් 19 සංශෝධනෙන් තියෙන්නේ. 19 සංශෝධනෙන් තමයි මේ වගන්තිය ඇති කළේ. ඒ තුලින් තමයි කෙලින්ම කිව්වේ නැහටන් ඒක එන්නේ 44 5 6 46 412 වගන්ති වලින් තමයි 30ක් කරලා හිටන් ඊට පස්සේ දෙකක් එකතු වෙලා යෝජනාව සම්මත කරලා පුළුවන් කියලා හිටන් ඉන් එහාට යන්න. ඒ කියන්නේ 30ක් දක්වා අඩු කරනවා කියලා සීමාවක් පෙන්නුවාට 30 හිටියේ නෑනේ. 30ට වැඩියෙන් හිටියේ හැමතිස්සෙම 40 ගන්නේ. හැබැයි දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 30ක් තියන්න පුළුවන්කම වුණාට එතුමා අර අන්තර්කාලීන පාර්ලිමේන්තුව කියන්නේ මැතිවරණේ පවත්වන ජනාධිපති වීමෙන් පස්සේ තිවිච්චාණ්ඩු වයින් වුණානේ. එතකොට ඒ කාල සීමාවට ඒ මාස කීපය සඳහා කොවිඩ් එක නිසානේ කල් ගියේ නැත්තම් මාස 3ක් ඇතුළත මැතිවරණ තියන් තිබුණේ. එතකොට ඒ කාල සීමාව සඳහා 30ක් පත් කරන්න පුළුවන් උන්ට පත් කළේ 16යි. එතකොට 3න් 2ක බලයක් අරගෙනත් 30ක් පත් කරන්න පුළුවන් වුණාට එතුමා පත් කළේ 28යි. ඒක නිසා මේ නිකන් ഘോഷා කළාට වැඩක් නැහැ. මේ 30 සීමාව නැති වෙලා ඒක මේ මොකද්ද උනේ 20න් කරන්නේ මොකද්ද? 20න් කරන්නේ 78 මුල් ව්‍යවස්ථාවේ තිබුණු කිසිම විධානයක් අභිබවා යන්නේ නැහැ. කිසිම වගන්තියක තියෙන බලයක් විධායකයට. කිසිම බලයක් අභිබවා යන්නේ. 78 මූලික ව්‍යවස්ථාව තුල තමයි තින්නේ ඒ රාමුව තුල. මෙතනින් වෙන්නේ 19 වෙනි සංශෝධනයේ නොගැලපෙන මොන විකෘතියට භාජනය වෙච්ච වගන්තීන් ඉවත් කළා. විධායකේ රටේ ජනතාව ওই සියල්ල දැනගෙන තමයි විධායකයපත් කළේ. අපි ජනාධිපති මැතිවරණයේ සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළා විතරක් නෙවෙයි අපි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉතා පැහැදිලිව කිව්වා.
ව්‍යවස්ථා සංශෝධනය කරන අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. එකම රටක් එකම නීතියක් ගේනවා. මේ සියල්ලත් එක්ක තමයි ජනතාවේ ඡන්දය දුන්නේ. ඒ නිසා ජනවරමක් එක්ක තමයි ජනාධිපතිතුමා කටයුතු කරන්නේ. දැන් ඇමතුමා කිව්ව කාරණාව වැදගත්. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා පොරොන්දු වෙලා සංශෝධනයක් විතරක් ගෙනල්ලා තියෙනවා කියලා සමහර චෝදනා කරනවා. අලුත් ව්‍යවස්ථාවක් කියන එක ෂණිකව ගේන්න බෑ. කියාජාදන මැතිතුමාටත් කාලයක් ගත වුණා 1977 බලයට ඇවිල්ලා 78 දක්වා කාලය ගත වුණා. 77 ජූලයි මාසෙ මට මතක මැතිවරණය. ඊට පස්සේ මේක 1978 මේ ප්‍රථම ව්‍යවස්ථාව. ප්‍රථම ව්‍යවස්ථාව ඉදිරිපත් කරනකොට අවුරුද්දකට වැඩි කාලයක් ගත කළා. ඒක කෙටුම්පත් කරන්න, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න, ඒ ආදි වශයෙන් මොකද ව්‍යවස්ථාවක් කියන එක මේ හඩමුඩිය කරන්න බෑ. එහෙම කරන්න ගිහලා 19 මෙහෙම වුණේ. රෑ 12 මාර වෙනකම් සංශෝධන 52ක් තිබුණා. මූලික සංශෝධන 52ක් තිබුණා. 19 කෙටුම්පතේ 19 කෙටුම්පත මේ මංගාව තියෙන එක කෙටුම්පත. මේකේ තියෙනවා 52ක් මේ සංශෝධන 49යි 52ක්. මේ අන්තිම 52 තමයි අන්තර්කාලීන විධිවිධාන ව්‍යවස්ථා සංශෝධනය කිරීම කියලා. ඒකේ ඉන්නේ අනිකුත් අර්ථ නිරූපණ ඒව ටික. මේකේ තියෙනවා 58ක්. මේ 20. ඔව්. එතකොට දැන් මේ ඒ කඩමුඩියේ කරපු වැඩේ තමයි ඒක උනේ. මම අවස්ථා දෙකක් පෙන්නුවා. මේක එකකට නොගැලපෙන තැන් තව ගණනාවක් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා දැනට කලේ මේ 19 වෙනි සංශෝධනයේ තිබෙනා වූ විධායක බලය 78 සීමාව නොඉක්මවන ආකාරයට ක්‍රියාත්මක කළ හැකි බලය පවත්වාගෙන සහ විකෘති ස්වරූපය ප්‍රකෘති තත්වයට ගෙනීමට පමණක් සීමා කළා 20 ගෙනල්ලා වෙනම විද්වත් මණ්ඩලයක් හදුවා 7 දෙනෙක්ගෙන් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ රාමුවක් සකස් කරන්න. ඊට පස්සේ ඒක ක්‍රියාදාමයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කාර්ය සභාව පත් කරන්න පුළුවන්. පත් කළා ඒකට යන්න පුළුවන්. මහ ජනදාස විමසන්න පුළුවන්. ඒකට අවුරුද්දක දෙකක විතර කාලයක් ගත වෙනවා. ඊළඟට අපි මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් කොට්ටාස් ක්‍රමය මිශ්‍ර ක්‍රමයට යනවා නම් ඩිලිමිටේෂන් කමිෂන් එකක් අනිවාර්යෙන් පත් කරන්න වෙනවා. ඉතින් ඒකේ සීමා නිර්ණය කොමිසම පත් කළා. ඒකේ විශාල කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට කලක් ගත වෙන නිසා එතෙක් කල් යනකම් මේක බලන් ඉන්න බෑනේ. දැන් මේ ජනාධිපතිවරට ආරක්ෂක අමාත්‍යාංශය තියාගන්න බැරි නම් මේ දැන් ওই කොවිඩ් එක පාලනය කරගත්තා නිරෝධායන නීතියක් යටතේ. ඕක හදිසි නීතියක් දෙම නම් ඊට වඩා ව්‍යාකූල සංකීර්ණ ස්වභාවයක් එනවා මේ ව්‍යවස්ථාව. ඒක නිසා නිරෝධායන නීතියක්. නමුත් අපිට දන්නේ මේ කොවිඩ් වසංගතය වෙනත් ස්වරූපයකින් නේද එහෙම නැත්නම් වෙනත් ආරක්ෂක ප්‍රශ්නයක් නේද මේව මතුවේද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි එතකොට ජනාධිපතිට බලය දීුණාට එතුමට ඒ බලය ක්‍රියාත්මක කරන්න බෑ ආරක්ෂක අමාත්‍යාංශයවත් නැතුව. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එක පැත්තකින් රටේ සේනාධිනායකයා ජනාධිපතිවරයා බව තියෙනවා. හැබැයි ආරක්ෂක ඇමතිවරයා දරන්න බෑ ඇමතිවරයා විතර. බෑ දැන් බලන්න දැන් මේ රටේ පොලිස්පතිවරයෙක් නෑ දැන් මාස 15 මාස 16ක්. දැන් විපක්ෂය කියන්න පුළුවන් මාත් පිළිගන්නවා එක මේ අපිට පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් තුලින් පොලිස්පතිවරයා වයින් කරන්න පුළුවන්. හැබැයි ඒකට ක්‍රියාදාමයක් තියෙනවා. ඒකත් මගේ සංකීර්ණ ක්‍රියාදාමයක්. සංකීර්ණ ක්‍රියාදාමයක් ඒක යෝජනාවක් ගෙනල්ලා විනය පරීක්ෂණයක් දීලා තේරීම් කාර්ය සභාවක් පත් කළා ආපහු පාර්ලිමේන්තුවට දාලා බහුතරයෙන් සම්මත කරලා කරන්න ඕනේ. ඒක යම් කාලයක් ගත වෙනවා. හැබැයි දැන් බලන්න මේ COVID-19 වසංගතය පාලනය කරනවත් එක්ක දැන් ඔබගේ වුණත් ඕනෙම නිවුස් එකක හවස බැලුවොත් රෑ බැලුවත් ප්‍රධාන ප්‍රවෘත්ති හුඟක් වෙලාවට යන්නේ එක්ක පාතාලේ ගැන. එහෙම නැත්නම් මත්කුඩු, ජාවාරම ගැන. මේවා අල්ලා ගැනීම ගැන. මේ පහුගිය කාල සීමාව තුළ රිමාන්ඩ් වෙච්ච පිරිස මේවා අල්ලගෙන. ඊළඟට මේ අහුවෙච්ච ප්‍රමාණය, ඊළඟට පාතාලේ මේ ඔක්කොම ගත්තාම මේ ඔක්කොම කිරීමේ නියෝග දීමේ නිසා මේකේ බලය තියෙන කාටද? පොලිසියට. ඒතර ඒකේ ප්‍රධානිය නෑ. වැඩබලන පොලිස්පතිවරයෙක් හැමදෙස්සම ප්‍රවෘත්ති වලට කියන්නේ වැඩබලන පොලිස්පති කියලානේ. ඒ තත්ත්වය නිර්මාණය වුණේ කොහොමද? අයින් කරන්න පුළුවන් කියලා කියනවා. මම දන්නවා අයින් කරන්න පුළුවන්. හැබැයි ජනාධිපතිරේ කලින් 19 ගේන්න පෙර තිබුණු බලය තිබ්බනම් ඔය එකක්වත් නැහැ. හරි. එතකොට ඊටම මීටත් වඩා සාර්ථකව මේක කරන්න තිබුණා. ඉතින් ඒක නිසා මම ඒක උදාහරණයක් පෙන්වුවේ ඒකයි. ඒක එකම හේතුව කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ මම ඒක අවස්ථාවකට මම පෙන්වුවේ. දැන් ඒක නිසා මේන් පැහැදිලි වෙනවා මේ 20 සංශෝධනය ගෙනල්ලා තින්නේ මේක එකම වගන්තියක්වත් නැහැ 78 මූලික ව්‍යවස්ථාවේ. එතන 18 ව්‍යවස්ථාවේ තියෙනවා කීපයක් සංශෝධනය වෙනවා. උදාහරණයක් වශයෙන් 18 ව්‍යවස්ථාවෙන් ගෙනවා විධායක ජනාධිපතිවරට දෙවතාවකට වඩා සංඛ්‍යාවක් තරම් කරන්න පුළුවන් කියලා දෙවතාවට පත්විච්ච කෙනෙකුට වුණා. දැන් ඒක දෙවතාවකට සීමා කරලා තියෙනවා. ඒකට මුල් ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිතුමාගේ දූර කාලය අවුරුදු 6යි. දැන් ඒක 5 කළා 19 දී 5 එහෙමම තියෙනවා. ඒක වෙනස් කළත් නැහැ. ඒක වෙනස් කළත් නැහැ. ඒතකොට එතනින් පේනවා ජනාධිපතිවරයාගේ තියෙන නිර්ව්‍යාජත්වය.
අවස්ථා කීපයකම වෙනවනේ. දැන් මෙතන මේගොල්ලෝ පෙන්වුවට කැබිනට් මණ්ඩලයේ සීමාවක් නැහැ කියලා සීමාව තියෙන එකවත් ක්‍රියාත්මක කළා නැහැ. හැබැයි දැන් ඒගොල්ලෝ මොකද්ද කළේ? සඳහන් ආණ්ඩුවක් හැදීමේදී යෝජනාව සම්මත කරලා 41ක් දක්වා ගියා. එහෙමනේ උනේ. දැන් ඒක දැන් වෙලත් නැහැනේ. එතකොට මේකේ ජනතාව ජනාධිපතිතුමා කරේ විශ්වාසය තියලා තමයි ඒක 52.5කින් ජනාධිපතිවරට පත් කළේ නොවැම්බර් 16. දෙවෙනි අවස්ථාව බලන්න. සාමාන්‍යයෙන් වෙන්නේ ජනාධිපතිවරණ දැන් මාස කීයක් ගත වුණාද බලන්න ඇතේවරණ වේදිකාවේ කිව්ව ටික දැන් මාස 8ක් වෙලා තිනවා මොනවද කළේ කියන ඇහුවේ ඒකට මම අපිට උත්තර දෙන්න පුළුවන්. නමුත් එවැනි ප්‍රචාරයක් ගෙන යද්දි මොකද ජනතාව ප්‍රතිචාරය? තුනෙන් දෙකකට එන්න දුන්නා කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තරම් කරපු මන්ත්‍රීවරු 145ක් තේරුණා. ඊළඟට යාපනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිම තරම් කළා මන්ත්‍රීවරයෙක් ආව ඡන්ද 49000ක් ගත්තා. පක්ෂයක් හැටියට. එතකොට ඩග්ලස් දේවනන්ද මැතිතුමා තව 46000ක් යාපනයේ විතරක් ගත්තා නැවත වවුනියාවෙත් ගත්තා. එතකොට එතුමාට දෙකක් ආව EPDP එකට SLP එකට 1.3යි. අනිත් පැත්තෙන් බෝට්ටුව ලගුණෙන් තරම් කළා අපේ චන්ද්‍රකාන්ත නැත්නම් පිල්ලයන් කියන හිටපු මහමැතිතුමා විශාල ඡන්ද සංගමනේ 46000ක වගේ ඡන්ද සංඛ්‍යාවට 65000ක් උනේ. 65000. ඡන්ද සංඛ්‍යාවක් ගත්තා. අරගෙන එතන මඩකලපුව දිස්ත්‍රික්කයේ 80%ක් දමිළ ජනගහනයේ වෙසෙද්දී පසුගිය මැතිවරණ වල 3 දෙනෙක් 5 දෙනාගෙන් 3ක් TN එකෙන් එද්දී දැන් යාපනයේ අඩු වුණා 3යි ආවේ 10ක් TN එක. එතකොට මඩකලපුවේ වෙනදට 3ක් වෙන තැන 2යි ආවේ. ඒ දෙන්න හම්බෙච්ච TN එකට හම්බෙච්ච ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි සිවනේසුරේ චන්ද්‍රකාන්ත නැත්නම් පිල්ලයන්ට හම්බෙච්ච ඡන්ද සංඛ්‍යාවයි පොහුට්ටුව ලගන ඡන්දවල වියාලෙන්ද්‍රන් ගත්ත ඡන්ද 26000 එකතු වෙනකොට ඊට වඩා වැඩි. ඒ කියන්නේ යාපනයේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් විශේෂයෙන් දමිළ ජනතාව ආණ්ඩුවේ පාර්ශවකරුවන් බව දැන මේ අය. ඊළඟට අත උල්ලාව අම්පාරේ. එතකොට එතන පහත් එක්ක 150. ඒ කියන්නේ මේ පස් දෙනා රජයට සහයෝගය දෙන පක්ෂ සහ කණ්ඩායම් බව දැනම තමයි උතුරු නැගෙනහිර දමිළ සහ මුස්ලිම් ජනතාව ඡන්ද දුන්නේ. එතකොට 150යි. ඒ ඉතා පැහැදිලිව අපිට 150ක් රාජ්‍ය පෙරමුණ සහ ඒ පෞල් කාල පාර්ශවවලට 150ක් දීලා තියෙනවා. මේක ඉතිහාසයේ පළවෙනි උතර අර පුරෝකතනේ. මේ ව්‍යවස්ථාව හදද්දී ජයජන මැතිතුමා හිතුවේ කවදාවත් 150ක් ගන්න බැරි වෙයි කියලා එක පක්ෂයකට. හැබැයි 150 ගත්තා. එතකොට ඒක කවුද දුන්නේ? ජනතාව දුන්නේ. ඒ මැතිවරණ ව්‍යාපාරයෙන්. අගෝස්තු 5 මැතිවරණ ව්‍යාපාරයේ මෙවැනි ජනවරමක් දුන්නේ මේ 19 සංශෝධනය කළා සංශෝධනය කරන්න. ඒ සංශෝධනය කිරීමේදී මේක 78 මූලික ව්‍යවස්ථාවේ තිබු විධායක බලයෙන් පිටට ගිහිල්ලා නැහැ. පොඩ්ඩක්වත් පිටට ගිහිල්ලා නැහැ. ඒක නිසා මෙතන ඊටම පැහැදිලිව කියන්න තියෙනවා. ඊට පස්සේ මේක ගැසට් කලෙන් පස්සේ ආවගේ ඔබතුමා අහයි මයිකට උත්තර දෙන්න. නමුත් මේක ඊටම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මූලික ඒ කරුණු ටික එහෙමම තියලා තියෙනවා. එමෙතුමනි දැන් මේ 20 වෙනි සංශෝධනය හා සම්බන්ධව රට තුළ වඩාත්ම සංවාදයේ සාකච්ඡා භාජන ඊළඟ කොටස තමයි මේක ගෙනාවා කැබිනට් මණ්ඩලයට ආවා. ඊට පස්සේ මේ හා සම්බන්ධ විවිධ තැන්වල අදහස් පළ වුණා. ඔබතුමාත් ඇතුළුව ඔබතුමාත් සමාජික අධිකරණ කමිටුවක් පත් කරා ග්‍රාමාධිපතිතුමා විසින්. දැන් 20 වෙනි සංශෝධනය හා සම්බන්ධ අප යෝජනාව නැවත සංශෝධනය විය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වුණා. කැබිනට් මණ්ඩලයටයි අදහස් ඉදිරිපත් වෙන බවට පළ වුණා. මේ කරපටිපාටි හා සම්බන්ධ යම් අපහැදිලිකමක් සාමාන්‍ය ජනතාව තුළ තිබෙනවා. මම ඉතින් පැහැදිලිවම මම මුලින් කිව්වා වගේම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එකක් කෙටුම්පතේ තිබිච්ච එක සෑහෙන දුරට විධායක බලය ආරක්ෂා කරලා දුන්න ශ්‍රේෂ්ඨ අධිකාරිය. ව්‍යවස්ථානුකූලව ජනමත වෙන යන්න ඕනේ කියලා. ඊට පස්සේ ආව එක දින දෙකක් විවාද කළා රෑ 12:00 වෙනකන් සංශෝධන 152ක් මගේ මතකයේ හැටියට කරද්දී කමිටු අවස්ථාවේදී සංශෝධන එච්චර සංඛ්‍යාවක් කළා. එතකොට ගේන ඕනෙම පනත් කෙටුම් පතක් ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්න පුළුවන්. ඒක ඒ වෙනත් පනතක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සංශෝධන ගෙන එන්න පුළුවන්. එතකොට එතන 152ක්. ඒ තරම් සංඛ්‍යාවක් ආව 19ට. ඒ කියන්නේ මට මතකයි 19 වෙනි සංශෝධනයේ දෙවෙනි දවසේ විවාද කරද්දී විවාදයේ යන අතරතුර හිටපු ජනාධිපතිතුමයි එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ගණනාවක් නීතිඥයින් වෙන පිරිස් විජයදාස රාජපක්ෂ මැතිතුමා එතකොට අධිකරණ ඇමති එතුමාත් ඇතුළු ඔය සුහන්දිරන් එතකොට ජයම්පති වික්‍රමරත්න ඔය වගේ පිරිස් එක්ක වතාවන් ගණනාවක් සාකච්ඡා වෙමින් තමයි මේ ඔය තැනට ගෙන ව්‍යවස්ථාදායක සභාවේ ඔය පිටින් දාන 3 දෙනා නෙවෙයි හිටියේ 5ක් හිටියේ වෙලාවේ. පහිනුත් තව 2ක් අඩු කරලා 3ට උනේ ඒ සාකච්ඡාව ලැබුණා නෑ 3න් 2 දෙන්න බෑ කියලා. එවැනි බලපෑම් කළා තමයි නැත්තම් දැන් සාමාන්‍ය බලුන් දැන් ඕගොල්ලෝ තත් ඉස්සුවනේ ඒව තමයි බොහොම සරලව කියන්නේ. හැබැයි ඒ වෙලාවේ
විශාල සටනක් දුන්නා ඒ වෙලාවේ. දැන් ඔය මහාචාර්ය ඊ.එල්. පෙරේස් මැතිතුමාත් ඒ පාර්ලිමේන්තුවේ හිටියානේ, දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් හිටියානේ. ඒ ඔක්කොම හිටියානේ අද ඉන්න පාර්ලිමේන්තුවේ පරණ විශාල පිරිසක් ඔතන හිටියා මේ 2015 සංශෝධනය ගේනකොට 19 වෙනි සංශෝධනය අප්‍රේල් මාසේ. එතකොට ඒ අය විශාල සටනක් දුන්නා මේ ප්‍රමාණයට මේක ගේන අවස්ථාවේදී. ඉතින් ඒක නිසා මම මෙතෙන්දි කියන්න ඕනේ මේ 20 වෙනි සංශෝධනයේදී දැන් ඔබ අහපු ප්‍රශ්නය තමයි සංශෝධන. ඒ ගැන කතා වෙනවා කියලා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. දැන් ඒක කැබිනට් එකේ එතන 28 දෙනෙක් සාකච්ඡා කළේ. හැබැයි දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට රැස් වෙනකොට එතන 150ක් රැස් වෙනවා. 150ක් රැස් වෙනවා. එතකොට එතන කැබිනට් එක නියෝජනය නොකරන තනි දේශපාලන පක්ෂයක් තියෙනවා. දැන් පිල්ලයන්ගේ දේශපාලන පක්ෂයේ නියෝජනයක් නැහැ කැබිනට් එකේ. එතකොට අතවුල්ලගේ නියෝජනයක් නැහැ. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් එතකොට එහෙමනම් ඒගොල්ලන්ට මත අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී කණ්ඩායමේදී මතුවෙච්ච ප්‍රශ්න තිබුණා යම් දේවල් වලට ඒගොල්ලන්ගේ මත අදහස් ප්‍රකාශ කළා. ඒතකොට ඒ ඉන්පස්සේ තමයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තීන්දුව කළේ නෑ මේකට කමිටුවක් පත් කළා. හිටන් කමිටුවෙන් මේ පිළිබඳව නැවත නිරීක්ෂණ ලබා දෙන්න ඕනේ. ඔබතුමලා කමිටු වාර්තා බාර දුන්නා නිරීක්ෂණ? ඔව් කමිටු වාර්තාව නිරීක්ෂණ ඔක්කොම කළා. මේ ඒක අධිකරණ මැතිතුමාට බාර දීලා තිනවා. ඒ පිළිබඳව කෙටි සාකච්ඡාවක් තිබුණා ඊයේ. ඊට පස්සේ දැන් මේක දැන් කෙනෙක් අහයි දැන් අද කැබිනට් එක තිබ්බනේ. දැන් මාධ්‍ය සහ බොහෝ දෙනා බලාගෙන හිටියා. අද කැබිනට් එකට මේක ඉදිරිපත් නෑ මතක තියාගන්න. ඒක දැන් ඊයේ ඒක සිද්ධිය වෙලා ඒ වෙන යම් වෙනස්කම් සිදු වෙනවා නම් ඒ නිරීක්ෂණ අනුව එතකොට නැවත නීති කෙටුම්පත් සම්පාදකයන් සම්බන්ධ කරගෙන තමයි ඒක ඔබතුමා නීතිඥයෙක් හැට දන්නවා මේක මේ කෙටුම්පත් කරන එක එහෙම ලේසි නෑනේ. තීන එකක් යම් වෙනස්කම් කරනවා නම් ඒවා බලන්න ඕනේ තව එකක් ගැටෙනවද කියන කාරණේ. ඉතින් ඒ නිසා ඒවා බලලා කරන්න තව දින කිහිපයක් අවශ්‍ය වෙනවා. මේ පැය කිහිපයක් ඇතුළත ඒක කරන්න පුළුවන් කමක් නෑ. එහෙම ඒ ආකාරයට. ඒක නිසා ඒකට යම් කාලයක් ගැනීම වරදක් නෑ. නමුත් ඒ සීලු යම් සංශෝධනයෙන් වෙනවනම් දැන් විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ මේක විවාදය කරන දවසෙත් දැන් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ප්‍රසන්න දාගෙන. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය එන්නෝනේ ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරනවානේ. ඒ මතෙත් සමහර ඒවා තියෙනවා. ඒතකොට ඒකත් සැලකිල්ලට ගන්න වෙනවා. ඊට පස්සේ ඕනනම් ආණ්ඩු පක්ෂයට පුළුවන් නැත්නම් විපක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනාවක් වුණත් ඔක්කොම එකඟ වෙනවා නම් කමිටු අවස්ථාවේදී නැවත සංශෝධනය කරන්න පුළුවන්. ඒක තමයි පනත් කෙටුම්පතක් ඇවිල්ලා මේ අනුගමනය කරන ක්‍රියාපටිපාටිය. කැසට් කරනවා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට දානවා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා එහි මතය එනවා. ඊට පස්සේ ඒ යොදාගත් දිනේදී විවාදේ පාත්වල දින 1 හෝ 2 හෝ 3 හෝ විවාදේ කරනවා. ඊට පස්සේ ඒකේ කමිටු අවස්ථාවට එනවා. කමිටු අවස්ථාව තමයි දැන් මම කියන්නේ දැන් මේකේ සංශෝධන තියෙනවා කියලා හිටන් 20 වෙනි එකේ 52 58ක්. ඒකේ පළවෙනි එක තමයි කියන්නේ මේ පනත 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හඳුන්වනු ලැබේ. 15 වෙනි එකේ කියන්නේ 19 වෙනි නිසා හඳුන්වනු ලැබේ. දෙවෙනි වගන්තිරය යනකොට කියනවා කොහොමද 31 වගන්තිය 3 අයන්න 1 වෙනස් වෙන. ඒක තුන්දි කියන්නේ දුර කාලයක් කියන එක. අරක තියෙන වැඩි දුර කාලයක් කියලා ඒක දැන් දුර කාල දෙකකට සීමා වෙනවා. ඊළඟට අවුරුදු 5කට සීමා. ඒ ඔක්කොම මේ සංශෝධන වල තියෙනවා. ඉතින් ඒවා එකින් එක මේ වගන්ති හැටියට අරගෙන තමයි කමිටු අංශාවදී සාකච්ඡා කරන්නේ. ඒත් එතෙන්දි තව සංශෝධන එන්න පුළුවන් ඕන තරම්. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න විපක්ෂයකට කියන්න පුළුවන් තමන්ගේ දේශපාලන වාසියට මේක ගෙනාව දැන් මෙහෙම කමිටුවක් දාලා තිනවා. ඒ නිසා මේ අභ්‍යන්තර නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මම ඉතාල පැහැදිලිව කියනවා 150ට වැඩියෙන් අරගෙන 150 නේ දෙන්නේ ආණ්ඩුවට නේද? 150ට වැඩියෙන් අරගෙන මේ තුනෙන් දෙක සම්මත කරන මට්ටමක අපි ඉන්නවා. ඒක ජනතාව විසින් දුන්න මැන්ඩේට් එකේම කොටසක්. ජනවරමේම කොටසක්. ඒක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. විපක්ෂයට ඇරියයි ඒගොල්ලෝ. ඒ විපක්ෂයට ඇරි. අපිට තුනෙන් දෙක දුන්නේ. අපි මැතිවරණ ව්‍යාපාරේ පැහැදිලිව කිව්වා අපි 19 සංශෝධනය කරනවා. මේක විකෘතිය ප්‍රකෘතියක් කරනවා. ඒක විපක්ෂයට නොගැලපෙන්න පුළුවන්. ඒක රාජ්‍ය නොවන සංවිධාන නොගැලපෙන්න පුළුවන්. ඒක ජිනීවා වල ඉන්න කොමසාරිස්තුමියට එහෙනම් කියන්න පුළුවන් මම එතුමියත් ගරු කරන්න ඕනේ අපේ රටේ තිබෙන ජනතාවගේ පරමාධිපත්‍යය. යාට ඒක අමතක වෙලා ඇති අපේ ව්‍යවස්ථාවේ තියෙන. දැන් ඕකත් අල්ලගෙන එන්නේ සමහරු. ජිනීවා වල ඕන දෙයක් කියපු දැන් අපිට මොකද? ඔයට වඩා දේවල් කිව්වේ. අන්ත ගියාට තියෙන අයිතිය මොකද්ද? මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට තියෙන බලය ව්‍යවස්ථා සම්පාදනය කිරීමට, ව්‍යවස්ථා සංශෝධනය කිරීමට තියෙන බල. එහෙනම් ඉතින් අපි තිවිච්ච එකක් තියාගෙන හැමදාම ඉන්නෝනේ මේගොල්ලෝ කියන එක අහගෙන. ඒවා මෙච්චර බලයක් තිවිච්ච ආණ්ඩුවක්
ඒවා ගණන් ගත යුතු වන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ බලය කප්පාදු වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ව්‍යවස්ථාදායක බලයේ කප්පාදු කියන්නේ ව්‍යවස්ථාදායක බලයට පිටින් දාන්න තුන සම්පූර්ණයෙන්ම නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ සංශෝධනයේ තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතියතා පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒක අනුව කතානායකතුමා, අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායකතුමා ඊට පස්සේ ඒකුණ නියෝජිතයින් අන්තිමට ජනාධිපති නියෝජිතෙක්වත් නැහැ ඒකේ. ජනාධිපති නියෝජිතෙක් නැහැ. දැන් තියෙන පාර්ලිමේන්තු සභාව කියලා එක නම් කරලා තියෙනවා. දැන් මතකද මම එකයි කිව්වේ 19 වෙනි සංශෝධනය ගේනකොට මුල් කෙටුම්පතේ තිබිලා ආපු විදිහට තිබුණ එක අපි ගොඩක් වෙනස් කරා. ඒ වෙලාවේ 5ක් පිටින් දාන්න හිටියේ. 5ක්. මොකද ඒ ආණ්ඩුව මෙහෙවන්න රාජ්‍ය නෝන සංවිධාන විශාල කාර්යභාරයක් කළා. දැන් ඒ පිටිකම තමයි ආයේ නැගිටලා ඉන්න හදන්නේ අලු ගහලා දාලා. මේ. ඉතින් ඒක මේ රටේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද දුන්න ජනතාව. ඒ ඡන්දෙන් පත්විච්ච මහජන නියෝජිතයෝ මම හිතන්නේ මෙන්න මේක හිස්සේ තබාගෙන තමයි මේකට අවතීර්ණ වෙන්න ඕනේ. මේ බලය ජනතාව දීලා තින්නේ මේක කිසිම ආකාරයෙන් අයතු ලෙස පාවිච්චි කිරීමක් නෑ. නමුත් එළියට මත එන්නේ අර ස්වාධීනව කටයුතු කර ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා මේ තත්ත්වයට බලපෑම් කරනවා. දැන් මම උදාහරණ කීපයක් පෙන්වන්නේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනව කටයුතු කළා නැහැ කියලා. දැන් පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට ඒ තරම් විනාශයක් මෑත කාලේ දුන්නේ නෑනේ LTT එකට කරපු විනාශය හැරුණාම. ඒතර එවැනි විනාශයකට යන්න මේ වගේ පොලිස්පතිවරයෙක්පත් කළා මේ වගේ නොසලකිල්ලෙන් මේ කටයුතු සිදුුනේ ওই ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වයෙන් ඔය පත් කරපු හින්දා. ඒ නිවැරදිපත් කිරීම නෙවෙයිනේ. අන්තික දේශයත් නෙවෙයිනේ පත් කළේ. ඊළඟ කාරණය මේ මම පෙන්වන්නේ විනිශ්චයකරු පත් කිරීමේදී සිදු කරපු අසාධාරණයි. ඒ නිසා අවුරුදු 60 විශ්‍රාමයන් නුනවාධිකරණ විනිශ්චයකරු ගණනාවකට ඒවා පන්නලා තමයි උඩට ආවේ. ඒ නිසා තමයි අර කණ්ඩපටක් ගියේ මේ සමහරු කිව්වේ මේ අහවල් එක්කන මම ඉන්නේ අහවල් වෙනියට අහවල් අය මේකට හරියන්නේ. එහෙම කියන තැනටත් වැටුණානේ මේක. එහෙනම් අධිකරණයේ ස්වාධීනත්වයට පවා ප්‍රශ්නයක් මතු කළේ සමහර අවස්ථාවල ව්‍යවස්ථාදායක සභාවේ කරපු ඒ උසස් වීම් වල පත්වීම්. ඉතින් මේවා වහගෙන තමයි මේගොල්ලෝ කතා කරන්නේ. එමතුන් දැන් මේ කාරණාත් එක්කම ඊළඟට කියන දෙයක් මේ විශ්ස නිර්මාණය කළේ කවුද කියලා අහනවා. නැත්නම් විශ්සේ මේ සැකසීම හා සම්බන්ධ කවුද වකීම දරන්න කියලා ප්‍රශ්නයක්. මතකද අපි ඊට පෙර කෙටි විරාමයක් ලබා ගන්න අපි තීරණ සමගින් සම්බන්ධව සිටිනවා. ඔබයාලි තීරණය සමගින් අපි අද අමාත්‍ය සුසු ප්‍රේමජාත මැතිතුමන් සමගින් සාකච්ඡාවේ සංවාදිතව සිටින්නේ 19 වෙනි සංශෝධනය සහ නව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එහා සම්බන්ධ මතුවෙන කාරණා. අපි විරාමයට කලින් එක ප්‍රශ්නයක් අමතුවා දෙමු කරන්න හිටියා. මම ඊට කලින් තවත් එක දෙයක් පැහැදිලි කර ගන්න ඕනේ මට. දැන් 19 වෙනි සංශෝධනයේ මහා වැදගත්ම මතු කරපු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් කරපු විශාලම මෙහෙය විදිහට වර්තමාන විපක්ෂයේ සහ තවත් විවිධ සංවිධාන පෙන්වන්නේ ව්‍යවස්ථාදායක සභාව. මේ ව්‍යවස්ථාදායක සභාවේ බලය සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා මේ ව්‍යවස්ථාදායක සභාව අවසන් කිරීමක් විශ්ෙන් කරනවා කියලා තමයි ඊළඟ චෝදනාව උනෙල්ල කරන්නේ. ඔය 19 කරපු ව්‍යවස්ථාවේ ලොකුම විකෘතිය තමයි ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම. ඔබතුමා කියන එක විකෘතියක් කියලා. 41 අයන එක වගන්තිය. මොකද ජනාධිපතිවරයා පත් කිරීම මම පෙන්වන්නේ 4 ආවගන්තියෙන් රටේම සමස්ත ජනතාව. ජනතාව දැනගෙන පත් කරන්නේ මේ විධායකයා පත් කරන්නේ කියලා. ඔක්කොම ව්‍යවස්ථාව දන්නේ නැතුව ඇති. නමුත් විධායකයෙක් පත් කරන බව දැනගෙන තමයි මොකද අපේ රටේ ජනතාවට පළපුරු තියෙනවා ජේ.ආ.ජාර්දින මහත්මිය. හිටියේ මම අර කිව්ව සීනෝ ජනාධිපතිතුරු කලින් හිටියා. දැන් එතකොට මේකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 අයන්න පරිච්ඡේදය 41 අයන්න එක අනුව මේ ව්‍යවස්ථාදායක ස්වභාව මෙහෙමයි සංයුතිය ඉන්නේ. අග්‍රාමාත්‍යවරයා. හරි. කතානායකවරයා. විපක්ෂ නායකවරයා. ඊළඟ ජනාධිපති වශයෙන් නම් කරන නාමිකයෙක් 4යි. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීමට ජනාධිපතිවරයා පත් කරන දෙදෙනෙකු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු විය යුතු තැනැත්තන් 5 දෙනෙක්. ඒතර පාර්ලිමේන්තුවෙන් දෙන්නයි පිටින් 3 දෙනයි. එතකොට 9යි. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා විරුද්ධ පක්ෂ නායකයා එකතු වෙලා ඒ දෙන්න අයතුන දේශපාලන පක්ෂය නොවන ස්වාධීන කණ්ඩායමක් නොවන වෙනත් දේශපාලන පක්ෂයෙන් පත් කරන තව එක්කෙනෙක් එක තමයි 10 හැදෙන්නේ. එතකොට මේ පහෙන් මේ පහම දාන්න හැදුවේ මේ කමිටු අවස්ථාවේ 19 සංශෝධනය කරනකොට මේ පහම දාන්න හැදුවේ පිටින් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන ඔය වගේ කණ්ඩායම්. මේ 5 දෙනා පත් හැබැයි ඒ පහ දාන්න හම්බුන්නේ ඒක අපි සටන් කරලා හිටන් ඒ වෙලාවේ හිටපු മന്ത്രിවරු
ඒක දෙන්න නැහැ කියන එක තුනෙන් දෙක එවැනි කරුණු ඉදිරිපත් කළා. ඒක තුනකට සීමා කළා. දැන් බලන්න දැන් මේක ගන්නකොට අග්‍රාමාත්‍යවරයා කලින් හිටපු එකේ හිටියේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ අග්‍රාමාත්‍යවරයා ඒ දේශපාලන පක්ෂයේ. කතානායකවරයා දේශපාලන පක්ෂයේ. විරුද්ධ පක්ෂ නායකවරයෙක් හිටියට 16 දෙනාගේ විරුද්ධ පක්ෂ නායකයාත් ඒ පැත්තේ. එතකොට තුනයි. ඊළඟට ජනාධිපතිවරයා විසින් පත් කරන එක එයා පැත්තකින් තියමුකෝ එයා එහෙම නෙවෙයි කියලා. හරි ඊට පස්සේ මේ දෙන්නම එකතු කරලා පත් කරන පස් දෙනාත් ගිහිලා ඉන්නේ එතෙන්ට. හරි එතන 3යි මෙතන 5යි 8යි. හරි ඊට පස්සේ ආපහුව අනිත් එක්කෙනා දෙන්න එකතු වෙලා පත් කරන අග්‍රාමාත්‍යවරයා විරුද්ධ පක්ෂ නෙවෙයි හිටපුවා දැන් නෙවෙයි. පත් කරාම 9යි. එතකොට ඉතුරු උනේ ජනාධිපතිවරයා පත් කරන එක්කෙනා විතරයි එරෙහි වෙනව නම් එරෙහි වෙන්නේ හිටියේ. හරි දැන් එතකොට 9ක්ම එක පැත්තක. එතකොට දැන් මේක ස්වාධීනද? පාර්ලිමේන්තුවේ සංයුතිය රොත්ගරු කළේ නෑනේ. හරි. දැන් එදා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පක්ෂවන්නා වූ ඒකාබද්ධ විපක්ෂයට හඳුන්වපු 54ක් හිටියා. ඒතර විරුද්ධ පක්ෂේ නායකයා හිටපු පක්ෂයට හිටියේ 16යි. හැබැයි ඒක තියාගෙන හිටියා කතානායක ඒ වෙලාවේ කතානායක ස්වාධීන උනේ එහෙමයි. හැබැයි ඒකට විවිධ තර්ක ගෙනාවා මම ඒකට දැන් කතා කරන්න යන්නේ මේ නමුත් දැන් මොකද එතෙන්දි කිව්වේ ආණ්ඩු පක්ෂ පිරිසක් ඉන්නවා ඒ නිසා විපක්ෂීය පිරිසක් ඉන්නවා ඒ නිසා ඒක ගන්න බැහැ කියලා තමයි තර්කය ගෙනාවේ. නමුත් දැන් මම පෙන්නලා දුන්නේ ඒ වෙලාවේ හිටපු ව්‍යවස්ථාදායක ස්වභාවයේ 9ක්ම එක පැත්තේ. බොහෝ දුරට. එක්කෙනයි ඕන විරුද්ධ වෙන්නේ සමහරට ඒ මුලින් ඒ එක්කෙනත් ඒ පැත්තෙමයි හිටියේ. ඒතකොට 10ම එක පැත්තේ. දැන් මේක ස්වාධීනද? නෑ. දැන් මේ බොරුවක් නේ කියන්නේ. දැන් මෙතෙන්දි මොකද්ද කළේ? මේගොල්ලෝ මේ ව්‍යවස්ථාදායක ස්වභාවයක් දාලා ජනාධිපතිතුමා වෙච්ච බලයත් මෙතෙන්ට අරගෙන ස්වාධීනයි කියන පිරුවටයක් අඳලා ස්වාධීන නොවන වැඩ තමයි කළේ. මම දැන් අවස්ථා කිහිපයක් වෙනවනේ මේ කරු උසස් සිම්දීම ඊළඟට පොලිස්පතිවරයා පත් කරන තව පත්තින් ගණනාවක් ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට දැන් ඒවෙන් වෙච්ච හානිය ප්‍රමාණය එකක් අධිකරණයේ ස්වාධීනත්වයේ නැතිවීම හඬපට තුලින් අර වගේ අඳෝනාවන්නේ මම අපි අහුවේ. කවදාවත් අපි නීතිඥ ක්ෂේත්‍රයේ දැන් මම 1985 දවුරුම් දුන්නා. අවුරුදු 35ක් නේ මම දවුරුම් දීලා නීතිඥෙක් හැට්ට. ඒ මහාධිකරණේ මම කෙලින්ම අවුරුදු 8ක් මේ ක්‍රියාකාරී ලෙස මේ ප්‍රැක්ටිස් කළානේ මහාධිකරණේ දා තුමුල්ලේ විච්ච එකේ ඉඳලා පවා. හැබැයි මේ කිසිම කාලයක් තුල අපි ඇහුවේ නැහැනේ මේ විදිහට වෙච්ච අඳෝනාවන්න ඇහුවේ නැහැනේ හඬපට තුලින්. ඒ තැනට අධිකරණය ගෙනාවේ කවුද? මේ 19 වෙනි සංශෝධනයත් එක්ක හදපු මෙවැනි ව්‍යවස්ථාදායක සභාවලින් අසාධාරණ ලෙස මේ දුන්න උසස් වී. ඒක හිටපු සමහර සමාජිකයෝ රාජ්‍ය නොවන සංවිධාන. මේගොල්ලෝ තමයි මේක මෙහෙව්වේ. එතකොට විධායක එක කොටස මෙහෙවීමේ බලය රාජ්‍ය නොවන සංවිධාන තුන් දෙනෙකුටත් ඇති වුණා මෙතෙන්දී. ඇයි ඒගොල්ලෝ කියන විදිහට නේ ආණ්ඩුව නැටුවේ. මොකද ආණ්ඩුව බලයටපත් කරන ඒගොල්ලෝ විශාල දැන් ඒගොල්ලෝ තමයි දැන් ඔය අලුගසල දාලා එහෙම දැන් නැගිටින්න හදන්නේ. මම දන්නවා අපිටත් වෙලා තිබුණා ඔය සමහර මේ රාජ්‍ය නොවන සංවිධානවල මේ අට්ටි ගණන්. හැබැයි අපි එකක් කියනවා. මේ රටේ ජනතාව විධායක ජනාධිපතිවරයා පත් කළෙත් ඊළඟට 3/2 බලය දුන්නෙත් රාජ්‍ය නොවන සංවිධානවල මතයට හෝ ඒගොල්ලොත් එක්ක නටන දේශපාලඥයොත් එක්ක ඒ මතයට මේ කටයුතු කරන්න නෙවෙයි. ඉතින් ඒක අපිට තේරුම් ගන්න ඕනේ. ඊළඟට දැන් මේ මම පෙන්වන්නේ මෙතන 10 දෙනා. දැන් ඒක ව්‍යවස්ථාදායක ස්වභාවය. දැන් ওই පරිච්ඡේදයෙන් අරගෙන දැන් අලුත් සංශෝධනයේ 41 ආයන්න එක වගන්තිය කියන්නේ දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ පාර්ලිමේන්තු සභාව. හරි. දැන් මේ සභාවේ ඉන්නේ අගමැතිවරයා. කතානායකවරයා, විරුද්ධ පක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු, විපක්ෂ නායකගේ නාමිකයෙකු. දැන් මේකේ ගන්නකොට පස් දෙනාගෙන් බලන්න මීට වඩා සාධාරණ නැද්ද කියලා මේ පස් දෙනා. මේ පස් දෙනාගේ එන්ජිஓ කාර්යෝ නැහැ. පිට කාටවත් බලපෑමක් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ. අග්‍රාමාත්‍යවරයා දැන් තියෙන සංයුතිය ගත්තොත් මේ 3 ආවෙන් පස්සෙත් මේ ආණ්ඩුවට අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ නාමිකය කියන 3 දෙනා. ඒතර විරුද්ධ පක්ෂ නායකයා එයාගේ නාමිකය දෙන්නයි 3ට 2 තියෙන්නේ. දැන් මෙතන 3ට 2 අතන 9ට 1 සමහරට 10ක් තුනක්. එහෙනම් දැන් මේක සාධාරණ නැද්ද මීට වඩා? මේ බොරු නෙමේ. දැන් මෙතන පෙන්නලා හිටන් මේ තීනෙවෙ මේ දැන් මේක ස්වාධීන වුණාද? හරියට මේ පත්වීම් ටික කළාද නැහැ. මෙතන කලේ නා හිටන් ජනාධිපතිවරයාත් පාලනය කරගෙන ව්‍යවස්ථාදායක සභාවට අරගෙන වෙනම බල කේන්ද්‍රයක් හැදුවා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒක තමයි කළේ. අපි දැක්කන දින 52 ආණ්ඩු වෙලාවේදී කොහොමද කතානායකතුමා පස්ස දොරෙන් රිංගලාවේ කියලා පොලිසිය සහයෙන් ඇවිල්ලා අර ශබ්දයට ඡන්ද ගත්ත හැටි. දැන් ඒකෙන් පස්සේ ඒක විසිරෝල දාපුලා ඒ වෙලාවේ ඡන්ද තිබ්බනම් සමහරට මේ අපිට 3 2ක් ගන්න බැරි වෙනවා. දැන් එතෙන්දි පැහැදිලිව පේනවා ජනමතය ඒ වෙලාවෙත් කොහෙද තිබ්බේ කියලා. ඒක තේරුන්නේ නැහැ සමහර බටහිර රටවල තානාපතිවරුන්ට. ඒගොල්ලෝ ඇවිල්ලා අප්පුඩි හෙව්වා බල්කනි ඉඳගෙන. ඉතින් ඒක නිසා මේ සිගිලු තත්ත්වයන් පරාජය කළා තමයි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ බලය ජනතාව දුන්නේ.
මං කියන්නේ ඒක අනිසි විදිහට යොදන්න ඕනේ කියන කාරණා. ඒ නිසා තමයි අග්කරු අග්‍රාමාත්‍යතුමා ඒකට කමිටුවක් පත් කළා යම් සවන් දීමක් කිරීම සඳහා අවශ්‍ය නිරීක්ෂණ අරගෙන ඒකේ කටයුතු කරලා තිනේ. හැබැයි ඒක 20 වෙනි සංශෝධනයේ මේ ගසට් කරපු එකේ මේ යම් පරාජයක් නෙමෙයි. එහෙම වරදවා තේරුම් නොගත යුතුයි. මොකද ඕනෙම පනතක් පාර්ලිමේන්තුවේ එද්දී දැන් අධිකරණයට යන්න පුළුවන්. අධිකරණයෙන් කියන්න පුළුවන් මේව වෙනස් කරන්නයි කියලා. එතකොට ඊළඟට මේ මොනවාද කොමිටි අවස්ථාවේදී සංශෝධන ඕන තරම් ගේන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ ඒක තමයි 20 හැදුවේ කවුද වගේ ප්‍රශ්නයක් දැන් මතු කරනවා නේද මේක වක්කීම කවුද බාර ගන්න වගේ දෙයක්. 20 කවුරු හැදුවත් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලයක සාමූහික වගකීම තියෙනවා. දැන් මම පාර්ලිමේන්තුවට ගිය ප්‍රථම අවස්ථාවේදීම මම අධ්‍යාපන ඇමති 2010 මම පිට අවුරුදු 20කට කලින් කෙලින්ම පළාත් සභාවේ මහ ඇමතිකම ඉඳලා පාර්ලිමේන්තුවට ගියේ. ගියක මම අධ්‍යාපන ඇමති. එතකොට කැබිනට් ඇමතිවරයෙක්. හැබැයි අපි අද දක්වා ඒ හිටපු ඕනෙම ආණ්ඩුවක ඒ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අපි ආරක්ෂා කළා. ඒ වගේම එදා අතිකරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා පක්ෂ නායක සංධානයේ නායක ඒ හැටියට අපි පක්ෂයක් හැට්ට ආණ්ඩුවක් හැට්ට ගත්ත තීන්දුවත් එක්ක අපි හිටියා. අපි කුහත් ගිහිලා කියන්න ගියේ නෑ මේ ගැන මම දන්නේ නෑ. දන්නේ නැති වෙන්න බෑනේ. දන්නේ නැති වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න බෑනේ. ඒ නිසා ඒ සාමූහික වගකීම අපි ආරක්ෂා කළා. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේක අපි කලහන් පස්සේ මේක අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට හවුල්කාර පක්ෂත් එක්ක මේ අපි සියලු දෙනාගේම වගකීම තමයි. ඒකේ ජනතාහනට හෝ යම් ආකාරයක කණ්ඩායම තුලම තියෙන මතවලට ගරු කිරීම එක දෙයක්. හැබැයි මේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ඒකනේ ප්‍රතිපත්ති තීන්දුව. දැන් ප්‍රතිපත්ති තීන්දුව 19 සංශෝධනය කරන්න ඕනේ කියන එකනේ. 20ක් ගේන්න ඕනේ කියන එකනේ. ඒකේ කන්ටෙන්ට් එක අන්තර්ගතයේ තිබෙනා වූ යම් දේවල් තියෙනවා නම් ඒවා සංශෝධනය කිරීමට අවස්ථා කීපයක් තියෙනවා. හැබැයි ඒක එසේ තිබියදී මේකේ දැන් දරුවෙක් ඉපදුනහම දරුවා අපේනේ. නේද? දරුවා කළු පාට වෙන්න පුළුවන්, සුදු පාට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනම උපන් ලපයක් තියෙන්න පුළුවන්. ඒවා වෙනම ප්‍රශ්නයක්. හැබැයි දරුවා අපේ. හැබැයි ආණ්ඩුවක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ මේ කණ්ඩායම් විදිහට සාධනීය ප්‍රතිසංස්කරණ කරේ නැත්නම් මේ තිබෙන යම් සාධනීය වෙනස්කම් වලට විසඳාදුරට තියුත්තයි එහෙම. දැන් වෙලා තින්නේ සංක දැන් මේ විපක්ෂයේ පෙන්눔 කරන්නේ 19ට සාපේක්ෂව 20. හැබැයි 1978 මුල් ව්‍යවස්ථාවට සාපේක්ෂව ගත්තොත් 20 අලුත් දෙයක් නෑ. 70 මුල් ව්‍යවස්ථාවට සමහරක් ඒවා අඩුයි. හරි. හැබැයි මේ හදන්නේ 19ට සාපේක්ෂව 19 හරිද? 19ට හරි වෙන්න පුළුවන්. නමුත් රටට හරි වුණේ නෑ. ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳා. ඒ නිසා තමයි ජනතාව තීන්දුව කළේ ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව පත් කරන්නටත් ඒක එතනින් එහාට ගිහිල්ලා. එතනින් විශාල ප්‍රමාණයක් දැන් 52.5 ඊට කොච්චර එහාට ගියද සමහර දිස්ත්‍රික්කවල 64 65 66 70ට කොළඹ දිස්ත්‍රික්කයේ 50%ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්ත ඡන්ද ප්‍රතිශතයේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගත්ත අවස්ථාව. එතකොට ඊළඟට උතුරු නැගෙනහිර ගත්තා. දැන් TN එක 16 10ට අඩු වුණානේ. දැන් ඒක නේ මොකද්ද කියන්නේ? ඒ මුස්ලිම් කොංග්‍රස් එකේ තිබිච්ච 7 100ට අඩු වුණාද? හරි. ඉතින් මේ සියල්ල ගන්නකොට තාම විපක්ෂයට තේරෙන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ට විපක්ෂයක් හැටියට ඉතින් ඒගොල්ලන්ට මෙවැනි දෙයක් ගත්තාම ඒක ගැන කරුණු කියාගෙන යන්න මම දැක්ක ඊයේ සමහර විපක්ෂයේ දේශපාලඥයෝ හරියට නිකන් මේ මැතිවරණයක් ඔන්න මෙන්න ඇවිල්ලා මේ ආණ්ඩුව පෙරලන්න යන වගේ තමයි විශාල ഘോഷාවක් කළේ. සමහර කෝ මේ අපි කෑ ගැහුව නිසා තමයි කියලා මේවට අහුම්කම් දෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. දැන් ජියාජෝදන මෙතුමා කාටවත් අහුම්කම් දුන්නා නෑනේ. ජනමත විචාරණයකට ගියාද 77 බලයට ඇවිල්ලා 78 ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ නෑ. ඒ කිසි දෙයක් කළේ නෑ. ඒ විතරක් නෙවෙයි සමහර ඊට තව එකක් කළානේ. ඇයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු නැවත දුරුම් දෙන්න ඕනේ කියලා හිටන් කීප දෙනෙක් ගෙදර තිබ්බ පර්සි කොලින්තේ මේ එතකොට මේ ආදි වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අභියාචනා විනිශ්චයකාරවරු දුරුම් දෙන්න නොදී ගෙදර ඇරියා. ඒ කියන්නේ 70 77 කාල සීමාව හිටපු අය 78 ව්‍යවස්ථාවෙන් අලුතෙන් දුරුම් දෙන්න ඕනේ කියලා දුරුම් දෙන්න දුන්නේ කැදෙන්නේ නැහැ. විජේසුන්දර මහත්මයාගේ. ඔව්. දැන් නම් මතක නැහැ පර්සි කොලින්තේ මේ නම හොඳට මතකයි මට. WD සිල්වා ඔය ආදි වශයෙන් මහාධිකරණ අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකරු 3 දෙනෙක් ජයපතිරණ මේ වගේ අයව ගෙදර තිබ්බා.
එහෙම තමයි මේ එදා ජයජන් එහෙම කළේ නෑ මේ ආණ්ඩුව. මේ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා. ඒ හිටපු විනිශ්චයකාරව අවසාන වශයෙන් මේ අන්තර්කාලීන විධිවිධාන යටතේ ඒ දැන් මේ ඉතින් 57 වෙනි සංශෝධනයේ 25 වෙනි සංශෝධනයේ 3 මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙර ආතුවම වූ දිනේදී මැතිවරණ කොමිෂන් සභාව මේ කියන එක මම කියන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලාස් දූෂණ මුදල් කොමිෂන්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ හරි මේ සියලු දෙනාම නැවත ඒගොල්ලෝ එහෙමම කන්ටිනියු වෙනවා. විගණන කොමිසමේ බලය ඉවත් කිරීමක් ගැන චෝදනාවක් එන්නේ. නෑ විගණන පනතක් තියෙනවා. ඇත්තටම විගණන පනතට තමයි විගණනය වෙන්නේ. විගණන කොමිසම කියන එක මෙතන තිබ්බා. නමුත් විගණන පනතට තමයි විගණනාධිපතිවරයා විගණන කටයුතු කළේ. ඉතින් මම දරන මතය තමයි විගණනාධිපති සිටිය යුතුයි. රාජ්‍ය ආයතනවල විගණනයක් සිදු විය යුතුයි. මොකද අපේ රට මේ තාම පෞද්ගලික අංශයේ බරපතල ලෙස ශක්තිමත් වෙච්ච පරිසරයක් නෙවෙයි තියෙන්නේ. විශේෂයෙන් COVID-19 එක්ක තවත් අභියෝග රාශියකට පෞද්ගලික අංශයට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒක හැම රටකම ඒක වෙලා තියෙනවා. අපේ රටෙත් එහෙමයි. ඒ නිසා අපේ රටේ ඉතිහාසය තුලදී උනත් පෞද්ගලික අංශය එහෙමටම ශක්තිමත් තුන්නේ නැහැ. ඒ නිසා තමයි පර්යේෂණ වලට මුදල් වෙන් වෙන රටවල් වල රිසර්ච් වලට වැඩිම මුදලක් වෙන් කරන්නේ පෞද්ගලික අංශය. දැන් මේ වෙනකොට ලෝකයේ පෞද්ගලික ආයතන රාජ්‍ය ආයතන ඇතුළු 160ක් පර්යේෂණාගාරවල තරඟට පර්යේෂණ කරනවා COVID-19 වසංගතයේ වැක්සින් එක හොයාගන්න. වැක්සින් එක හොයාගන්න. ඉතින් දැන් අපේ මන් දන්නේ එකම ආයතනයක්වත් ඒ තරඟේ ඉන්නවද කියන එක. මොකද අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. හැබැයි අපි එතෙන්ට එන්න ඕනේ. අපි දැන් මේ වර්තමාන ජනාධිපතිතුමා මේ පහුගිය සති කිහිප තුල ගත්ත තීන්දුව ඊළඟට අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී මේ අපේ මේ අර මහාචාර්ය චන්න ජයසූරිය මහත්මයා පත් කළා. මේ රට තුල නිපදවිය හැකි ඖෂධ සියල්ලම නිෂ්පාදනය කිරීම සඳහා ඒ වැඩසටහන යොදලා තියෙනවා. මතුනේ මේ පළාත් සභාව පිළිබඳව යම් ආකාරයක මතයක් මතුවෙන පළාත් සභාව අවශ්‍යද නැද්ද කියලා 1994 දී පළාත් සභාවට තේරීපත් වෙලා කිටි කාලයකින් මහ ඇමතිතුරය ලැබලා මොකද ලාවාල මහ ඇමතිවරයෙක් වගේ පළාත් සභාවේ නේද මෙහිමයි 1900 දැන් විශේෂයෙන්ම ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට තමයි බලය බෙදීම මූලධර්මයේ මුල් කරගෙන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී පළාත් සභාව පිහිටුවේ. එතකොට ඒක නවම අත්දැකීමක් වුණා අපේ රටේ. පළාත් සභාව පිහිටවලා ඊට පස්සේ ඒ විවිධ සංශෝධන ඇවිල්ලා ඒ ආදි වශයෙන් ඇවිල්ලා තියෙනවා. දැන් පළාත් සභාව දැන් අවුරුදු 3ක් තිස්සේ සමහර ඒවා එන්නේ නැහැ. හැබැයි අපි එකක් තේරුම් ගන්න ඕනේ දැන් අපිටම පළාත් සභා 9ෙම ඉන්න ගුරුවරු. දැන් පාසල් 10,000ක් වගේ තියෙනවානේ. මේන් 371ක් ජාතික පාසල්. ඒතර 371ක් අපි 370ක් ලේසියට 370ක් කරගාම 10,000න් ඉතුරු වෙන ගාන 9,630ක් නේ. 630ක්. ඒතර 9,630ක ඉන්න ගුරුවරු සියලු දෙනාම විදුහල්පතිතුරු සහ මේ සියල්ලම මේකට පඩි ගෙවන්න එපා පළාත් සභාව නැති වුණා. ඊළඟට පළාත් සභාවට තිබෙන සියලුම රෝහල්, ග්‍රාමීය රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල් මේ සියල්ලම රෝහල් කාර්ය මණ්ඩල වලට පඩි ගෙවන්නත් ඕනේ. පළාත් සභාව නැති වුණත් ගෙවන්න ඕනේ. ඊළඟට ඒවැ රාජ්‍ය සේවකයෝ. මේ සියල්ලම ඔතන පළාත් සභාව අවුසි කිරීමෙන් මූල්‍ය වශයෙන් අඩු කරගන්න පුළුවන් වෙන්නේ 400 මම හිතන්නේ 80ක් විතර ඉන්න පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප. ඊළඟට පළාත් සභා 9ක ඉන්න මහ ඇමතිවරු 9 ඇතුළු 5 දෙනා ගානේ 9ක් ගත්තොත් 45යි ඇමති මණ්ඩලය. ඒගොල්ලන්ගේ කාර්යාලය සහ ඒගොල්ලන්ට ගෙවන වැටුප් දීමනා ටිකයි. අර මන්ත්‍රීවරුන්ගේ ඒ ටිකයි කාර්ය මණ්ඩලය විතරයි. දැන් මට මතකයි මම ප්‍රධාන ඇමති වෙලා ඉන්නකොට බස්නාහිර පළාතේ 95 2000 අතරේදී සමස්ත අයවැයෙන් 2%ක් 4ක් අතර ප්‍රමාණයක් තමයි මේ සඳහා අවශ්‍ය වන්නා වූ වියදම ගියේ. ඒ කියන්නේ පළාත් සභාවේ මහ ඇමතිවරු ඒගොල්ලන්ගේ කාර්යාල කාර්ය මණ්ඩල මන්ත්‍රීවරු සහ ඇමතිවරු මේගොල්ලන්ගේ ඒ සියලුම කටයුතු වලට ගිය සමස්ත පළාත් සභාවේ ආදායමෙන් 2%ක් 4ක් අතර ප්‍රමාණයක්. පළාත් සභාව සුදුවලියෙක් කියලා පළාත් සභාව වැඩක් නැහැ කියලා අදහසක්. පළාත් සභාව වැඩක් නැහැ සුදුවලියෙක් කියන්නේ ඒ පිළිබඳව ඒ අයගේ මතය. එහෙම මතයක් දරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේ පළාත් සභාව පිහිටුවේ ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක. එහෙමනම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඒවත් තීන්දුව කරන රජයක් හැට ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න පුළුවන් පළාත් සභාව තියනවද අහෝසි කරනවද කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක්.
ඒක ගන්න බෑ කියලා මම කියන්නේ නෑ. නමුත් මට පෙන්වන්න ඕනේ කලේ මේ ප්‍රතිපාදන මුල්‍ය පැත්තෙන් ගත්තොත් ඒක. ප්‍රායෝගික තලයේදී දේශපාලන මැදිහත් වීම වලදී අපි දැක්කා දැන් අපි අහලා තියෙන දේ තමයි 77 ආණ්ඩුව මාරු වුණාම මෙහි වැඩ කරපු ප්‍රසිද්ධ කලාකරු නම් වලින් අපිට කියන්න පුළුවන් ගාල්ලේ වැඩ කරපු කලාකරුවේ මොණරාගනට ස්ථාන මාරු කරන. එතුමන් ප්‍රසිද්ධ ගේයපද රචකයෙක් වෙන්නේ ඒක හින්දා. ඒ කියන්නේ ඒ වගේ බොහොම දැඩි ලෙස පළාත් සභා ක්‍රම නැති වෙලාවේදී ලංකාව පුරා ස්ථාන මාරු වීම කරන දේශපාලකයන් වගේ බොහෝ දා සිද්ධ වුණා. ඔව් දැන් මේ වගේ වෙදී එහෙම කරන්න බෑ. මොකද පළාත් රාජ්‍ය සේවා 9ක් තියෙනවා. දැන් එතෙන්ද ඒවටත් යම් විදමක් යනවා. පළාත් රාජ්‍ය සේවා 9ක් තියෙනවා. දැන් මිලම් අපි මතක තියාගන්න ඕනේ 1988 වෙනකොට මේ පළාත් සභා ක්‍රමය 87 හැදුවේ මේ පළාත් ඔක්කොම එදා ඉඳලා. ඒතකොට 87 90 13 අවුරුදු 33ක්. අවුරුදු 33 කාලය තුල රටේ ජනගහන වර්ධනය කෙරේ. ඊළඟට මේවා වැඩි වෙච්ච ප්‍රමාණය දැන් බස්නාහිර පළාතත් සාමාන්‍යයෙන් 27ක් සමස්ත රටේ ජනගහනයෙන් 27ක් ඉන්නේ බස්නාහිරට. දැන් කොළඹ නගරයේ ඔබ යන වාහන සංඛ්‍යාව දිනකට. හරි මේ ඔක්කොම ගත්තහම පස්සේ ඒවයි ජනගහනයේ ව්‍යාප්තිය ඊළඟට පාසල් වල ව්‍යාප්තිය මේ ඔක්කොම ගත්තහම පස්සේ මේ කළමනාකරණයේදී එක තැනකින් මේ සියල්ලම කළමනාකරණය කිරීම පහසුද නැත්නම් ඒක කළමනාකරණයේදී විමර්ශනගත කරලා කරන එක පහසුද? අපි ඒකටත් උත්තර හොයාගන්න බෑ. නේද? දැන් අපි තුන් පාසල් 10ම මධ්‍යම රජායතට ගන්නවා. හැබැයි එතකොට ওই පළාත් කාර්යාල ඔක්කොම ඔහොමම තියාගත්ත හැකි. හැබැයි පළාත් සභාව තියෙනකොට එතන හිටපු ප්‍රධාන ඇමතිවරයා සහ ඇමති මණ්ඩලයේ බෙදුණු විෂයන් එක්ක ඒගොල්ලෝ යම් අධීක්ෂණ වැඩපිළිවෙලක් කළා. අපි ඒකත් අමතක නොකළ යුතුයි. ඒවා අවතක්සේරු කරන්න නරකයි. මොකද මම ප්‍රධාන ඇමතිවරයා හැටම මම බස්නාහිර පළාතේ ඉද්දැද්දි අධ්‍යාපනයේ පළවෙනි දණ්ඩම මම පළාත් සභා පාසල් ටික ගෙනල්ලා දුන්නා බස්නාහිර පළාතේ. ඊට පස්සේ වෙනස් වෙන්නේ නැති ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි ප්‍රඥාප්ති පැනෙවුවා දැන් පෙර පාසල් ගන්නවා සම්පූර්ණ පළාත් සභාවට බෙදුණු විෂයක් හැටියට කියනවා. දැන් මේ වෙනකොට 19000ක් 20000කට ආසන්න පෙර පාසල් සංඛ්‍යාව මුළු රටේ ඉන්න 38000ක විතර ගුරුන් සංඛ්‍යාව. දැන් මේ පිළිබඳවත් රජයේ දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒක නිසා පළාත් සභාව ගැන කියනවා නම් ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න පුළුවන්. ඊළඟ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව අපි රාජතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඊළඟ කාරණේ අපි පූර්ණ අනුකූල ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් මේකේ වෙනුවට වෙන විකල්ප මේ වැඩපිළිවෙලක් යෝජනා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි එක දෙයක් හැමදාම තියාගෙන සිටිය යුතුයි කියලා කියන්න අවශ්‍ය නැහැ. අපි මැතිවරණ ක්‍රමයේ ගිහිල්ලා කේවල ක්‍රමයෙන් අනුපාත ක්‍රමයට ගිහිල්ලා දැන් අපි බොහොම කාලයක් තිස්සේ තීන්දුව කරලා තියෙනවා නෑ මේක මිශ්‍ර ක්‍රමයට යන්න ඕනේ කියලා. ඒකට මොකද ව්‍යවස්ථාවක ඔබතුමාත් දන්නවා ව්‍යවස්ථාවක් ලිඛිත වෙන්න පුළුවන් අලිඛිත වෙන්න පුළුවන්. අනිත් එක මේ හැමදාම ඒක තියෙන නම්ම්‍ය අනම්ම්‍ය ස්වභාවය ගන්නව නම් ඔය දෙකම සංකල්පයන් තියෙනවා. නේද? ව්‍යවස්ථා නැති දැන් බ්‍රිතාන්‍ය වගේ ව්‍යවස්ථාවක් නැහැ. නමුත් වෙනත් පනත් වලින් යනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී මේක හැමදාම එයාට මොකද දැන් අපි මුහුණ දෙන ප්‍රශ්න වෙනස්. අපි නීති ගමු ඉඳහට. දැන් ඔබතුමයි මමයි දෙන්නම දන්නවා. අපි 1983 විෂමද්‍රව්‍ය අබින් පනත යටතේ තමයි සියලුම ගංජා කැනබිස් සෙටයිවා ඊළඟට හෙරොයින් ඩයිසිටයිල් මෝෆින් කොකේන් ඔය ඔක්කොම හාෂිස් ඔය ටික එන්නේ. හැබැයි දැන් අයිස් කියන එක අලුතෙන් ආව එකක්. දැන් ඉස්සරහට තව එකක් එන්න පුළුවන්. එතකොට අපි මේ නීති සංශෝධනය වෙන්න ඕනේ. නේද? දැන් උදාහරණයක් වශයෙන් ගන්නොත් මම ඊජිප්තුවේ කාරණේ කිව්වා. දැන් දියුණු රටවල් වල දැන් ජපානයේ චීනය වගේ රටවල් ගත්තොත් එහෙම ඔය රොබෝ තාක්ෂණයේ ඉතාම ඉහළට ගිහිලා තියෙන රටවල් ගත්තොත් දියුණු රටවල් වල දැන් ඒගොල්ලෝ එතනින් ඊළඟ අදියරට යනවා. ඒ මොකද්ද? AI artificial intelligence කෘත්‍රිම බුද්ධිය කවනද අපි රටෙන් දකින්නේ අර මේ ෆිල්ම්ස් වල එහෙම මේ බටේ රටවල ෆිල්ම්ස් වල රොබොකොප් ඉන්නවා. තව ඒ වගේ රොබෝස්ලා හදලා නේද මර්ඩර්ස් කරනවා මිනිමරුම් කරනවා. දැන් හිතන්න රොබෝ කෙනෙක් AI දාලා හරි ටාගට් කරලා ඔක්කොම කරලා යම් මර්ඩර් එකක් කරනවා මිනිමරුම් මනුෂ්‍ය ඝාතනය. දැන් මේකට වග කියන්නේ කවුද? දැන් අපි දඬු සංග්‍රහයේ තියෙන කවුද වගේ දඬු සංගත මිනිමර්ණය තුනම අක්ටුස් රේවස් ක්‍රියාව මෙන්ස්ට්‍රියා මානසික අංගය. ඔව් අංගේ. මේ අංග දෙකම මේ සාධාරණ සැකෙන්තෝ ඔප්පු කරගන්න එපානේ. එතකොට දැන් මට කියන්නකෝ දැන් රොබෝ කෙනෙක් කෘත්‍රිම බුද්ධිය දීලා මනුෂ්‍ය ඝාතනය සිදු කරලා දැන් මේකේ වාක්‍යම් පවරන්නේ නැහැ. ජපානයේ වගේ රටවල් ඒ නිර්මාණය නැති කරනකට සමගාමීව ඒගොල්ලන්ගේ නීති පවා සංශෝධනය කරලා තියෙනවා ඒකට එන්න. දැන් අපේ රටේ දැන් තොරතුරු තාක්ෂණ විශ්ලේෂණ සයිබර් ඇටැක්ස් එනවා. ඊළඟට සමහර ඒවා ඊමේල් හොරකම් කළා. බැංකු ගෙනුම් වලට ගිහලා බැංකු වලින් මුදල් අරන් තියෙනවා. දැන් මේ වෙනකොට අධිකරණ ඉස්සරහට නඩුව ඇවිල්ලා තියෙනවා. දැන් මේකට 95 50ක් වෙන එක සංශෝධන කිහිපයක්. දැන් ඒක ප්‍රමාණවත්ද අද? ඒ කියන්නේ තාක්ෂණයේ දියුණු වෙගෙන යන වේගයට නීති පද්ධතීන් වෙනස් වෙලා නැහැ.
ඉතින් මූලික නීතිය වෙනස් වෙන්න බෑ ඔක්කොටම කලින්. නේද? ඉතින් ඒක නිසා අපි මේවා හැමදාම මේ විදිහට තියෙනවා කියන එක නෑ. ඉතින් පළාත් සභාව පිළිබඳ අහු ප්‍රශ්නේදී මට කියන්න තියෙන්නේ මම ඒ කාලේ මම ඒ වැඩ ටික කළා. හැබැයි ඒ කාලෙට ඒක ගැලපෙන්න පුළුවන් රටවල් දෙකක් අතර ඇති උද්‍යෝෂමක ප්‍රතිඵලයක්. ඒකට රාජතාන්ත්‍රික වශයෙන් ඒක විසඳ ගන්න ඕනේ. හැබැයි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න මේක වෙනස් කළා විකල්පේ මේකයි. මෙහෙමයි වෙන්නේ කියන එක ඒක කිරීමේ මොකද පාර්ලිමේන්තුවකට අනාගත පාර්ලිමේන්තුවෙන් බැඳ තබන්න බෑ. ඔබතුමා දන්නවනේ. හරි. ඉතින් ඒ නිසා මේ 75 වගන්තිය 76 වගන්තිය තියෙන එකට අනුකූල ව්‍යවස්ථාවෙන් දැන් එතකොට ඒ නිසා ඒ උත්තරීතර භාවය එතන තියෙන්නේ. එතකොට මේ අපිට කියන්න බෑ ඒ ආකාරයෙන් ඒවා වර්ධනය වෙමින් කාලීනව හැඩගස්සාගෙන යන්න වෙනවා. රාජ්‍ය අමාත්‍යතුර බෙදී යාම හා සම්බන්ධව විශේෂයෙන් මේ රාජ්‍ය අමාත්‍යතුර නම් කිරීම හා සම්බන්ධව අපි දැක්කා මේ විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු පවා ඊටම උපහාසයෙන් අපහාසයෙන් පවා කතා කරන ආකාරය ඇමතුමල්ලාට ගෞරවනීය ඇමතුමල්ලාට විවිධ නම් පට බඳමින් රාජ්‍ය අමාත්‍ය බෙදීගේ ආකාරය බෙදීගේ විෂයපතය ඒ ඔස්සේ සිදු කරනු ආයතන වෙනවීම කාර්යාල වෙනවීම දක්වා මේ පැමිණි ආකාරය පිළිබඳව ඔබතුමාගේ තක්සේරුවක් දැන් තිවිච්ච 19 සංශෝධනයටදී කැබිනට් නොවන ඇමතුරු 40ක් පත් කරනවා. ඒ නිසා තමයි 40ට සීමා වුනේ. හැබැයි ඔක්කොම රාජ්‍ය ඇමතුරුන් කළා විතරක් නෙමෙයි ඉතිහාසයේ කවදාවත් නොතිබිච්ච ආකාරයට වෙන්නේ කැබිනට් නොවන ඇමතුරු පත් කිරීමේදී ඒගොල්ලන්ගේ විෂයපතය ආයතන මේ සියල්ල ගැසට් විදිහේ මගින් ගැසට් කළා. දැන් උදාහරණයක් වශයෙන් ගමු මේ අධ්‍යාපන අමාත්‍යාංශය. දැන් මේක දැන් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කියලා එකක් නෑ මධ්‍යම රාජ්‍යයේ. ප්‍රාන්ත 29ට ඒවැ ඇමතිවරු ඉන්නවා. ඒගොල්ලන්ගේ තියෙන්නේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය. ඒක අපේ දැන් වෙලා තියෙන මානව සම්පත් සංවර්ධනයට අදාළ සියලු විෂයන් සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගත්තා. ඒතර ඒක විශාල විෂය ක්ෂේත්‍රයක්. විශාල ආයතන සංඛ්‍යාවක්. එතකොට මොකද්ද කළේ? ඒක රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක් අතර බෙදුවා. එතකොට එක හා සමානව තිබෙන කරුණු පිළිබඳව රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාම ඉන්නේ මානව සම්පත් සංවර්ධනයේ. ඒතර ඒක තාර්කික නැද්ද? ඊළඟට දැන් අපි හිතමු දැන් කෘෂිකර්ම ක්ෂේත්‍රය ගමු. ඒක විවිධ ධාන්‍ය වර්ග සුළු අපනයන භෝග කියලා එහෙම නම් කරන්නේ නැතුව ඒවා වර්ග කළම ගලයි කාලීන මේක වැදගත් වෙනවා. මොකද COVID-19න් පස්සේ අද ඊළඟට ලෝකයේ මුහුණ දෙන තත්ත්වය තමයි ෆුඩ් සිකියුරිටි. ආහාර සුරක්ෂිතභාවය. එතකොට ජනාධිපතිතුමා ආණ්ඩුවත් ප්‍රමුඛතාවය දීලා තියෙනවා. මොකද හේතුව දැන් අපි COVID-19 කියන තත්ත්වය මුල්ම පටන් අරගෙන පාලනය කරන් යනකොට විපක්ෂය කරපු ഘോഷාව කොහොමද? මැතිවරණේ කල්දපු වෙලාව කරපු ഘോഷාව කොහොමද? ඒතකොට උසාවියට පෙස්සන් 7ක් දාගෙන ගියානේ මේ අය සමගි ජනබල වේගේ. වෙනත් නම් වලින්. හරි. දැන් ඊට පස්සේ මැතිවරණ තිබ්බම පස්සේ කිව්වනේ සමහර එදා හිටපු ඇමතිවරු කිව්වා ගිය ආණ්ඩුවේ මේ අනුරාධපුරයේදී හැම මේ 2000ක් ඡන්දදායකව ඉන්න පොලිං බූත් එකක කිලෝමීටර් 2ක් මීටරේ ගන්න තිබ්බොත් කිලෝමීටර් 2යි මිනිහ හිතුවා කිලෝමීටර් 2කට මීටර් 2000යි 2000ක් ඉන්නවනේ මීටරේ ගන්න තිබ්බම 2000ක පොලිමක් හැදෙන්නේ මම හිතන්නේ මොන මෝඩකමක්ද දැන් පාර්ලිමේන්තුවේත් එන්නේ ඡන්ද දුන්නේ නැහැ මිනිස්සු ඒක මෝඩකම කොච්චරද කිව්වොත් එහෙම වෙන්නේ නැහැ නේක එහෙම නොවන බව ජනතාව දන්නවා ඒ නිසා මේ වගේ මෝඩ කතා කියපුවා ගෙදරම තිබ්බා හරි නෝ ආපු මේ ඔබතුමා මත යොමු කරපු කාරණේ මේ ගන්නව නම් එතකොට මේ රාජ්‍යමාත්‍ය දුර සම්බන්ධයෙන් ගන්නකොට තර්කානුකූලව ඒක ඉදිරිපත් කළා තියෙනවා මේක ප්‍රමුඛතාවය දීලා තියෙනවා විශේෂයෙන් COVID-19 පස්සේ තිබෙන තත්ත්වය. දැන් COVID-19 පාලනය කරන රට විරුව ගෙන්නන්නේ නැහැ කියලා විශාල ഘോഷාවක් කළා. දැන් ඉන්දියාවට මොකද උනේ? ලක්ෂ 5ක් ගෙනාවා. ගෙනාවුවා නිරෝධානය කරන්න පාසුකම්මදී ඔක්කොම කෝච්චි වලින් ගියා මුළු රට පුරා බෙදුවා. අද 90000 95000 97000 දවසකට නවාංශාදිතෝ. මිලියන සංඛ්‍යාව 1205යි. අද මුළු ලෝකයේම මිලියන 28කට මේ වසංගත රෝගය බෝ වෙලා තියෙනවා. සුවෙච්ච සංඛ්‍යාවක් තියෙනවා. මේගිය සංඛ්‍යාව විශාල ප්‍රමාණයක්. දවසට 3,07,000ක අලුතෙන් රෝගී ඉන්න ලෝකේ. දැන් සීත ඍතුව එනකොට තවත් පුරෝගතනයක් කරන මේක බරපතල වෙන්න පුළුවන් කියලා විශේෂයෙන්ම සීත කාල ගුණේන රටවල් වල. ඉතින් ඒක නිසා ඒ තත්ත්වෙන් ගන්නකොට මේක මුලින් පාලනය කරනකොට විවිධ කතා කිව්වා. දැන් හිටපු අගමැතිතුමා කියන්නේ මේ නැහටන් මේ PCR පරීක්ෂණ ඔය මදි. දවසට 3000ක්ද 5000ක්ද කරනවා. ඔහොම කතා ගොඩක් කිව්වා. හරි. හැබැයි මට දැන් මේක පාලනය දැන් අපේ රටේ රට පුරා ජනතාව මෙච්චර උනන්දුවෙන් ඡන්දේ පාවිච්චි කරපු මෑතකදී පාර්ලිමේන්තු මැතිවරණයකදී භාවිතා වෙච්ච වැඩිම ප්‍රතිශතයේ භාවිතා වෙච්ච මැතිවරණේ ලක්ෂ ගණනක් ඡන්දදා මේ නිලධාරීන් හිටියානේ ඊළඟට ලක්ෂ කීයක් ඡන්ද දුන්නද මේ අපිට දුන්න 68ක් අනිත් පැත්තට 27යි මේ ඔක්කොම එකතු වුණාට ලක්ෂ 130ක් විතර ඡන්ද පාවිච්චි කරලා තියෙනවා හරි
එහෙම කළා මේ මැතිවරණ නිසා එකම රෝගියෙක්වත් ආසාදනයක්වත් ඇති වුණාද සමාජය තුළ? නෑ. ඒක කළමනාකරණය කරගත්තා. දැන් පාසල් අපේ වාසනාවට වගේ අපිට පුළුවන්කම තිබුණා එක ශ්‍රේණියේ ඉඳලා අපි පාසල් ටික පටන් අරන් තිනවා. මෙල්බන් නගරේ ඇරලා වැහුවා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් ඇරලා වැහුවා. දකුණු කොරියාවේ සෝල් ඇරලා වැහුවා. බටහිර රටවල තාම පාසල් පටන් අරන් නැහැ ඔන්ලයින්. ඒගොල්ලන්ගේ තාක්ෂණ දියුණු නිසා ඒක පහසුකම් තියෙන නිසා ඒගොල්ලෝ ඔන්ලයින් යනවා. හරි සමහර ඒවා වර්චුවල් ක්ලාස්රූම්ස්. ඒ කියන්නේ ගෙදර කාමරයක් වෙන් කළා දරුවට ලැප් එක ඉස්සරහා තියලා එයා පන්ති ඉන්නවා කියලා හිතාගෙන දැන් ටීචර් උගන්වනවා ඉන්ටරැක්ට් කරන ළමයි එක්ක වර්චුවල් ක්ලාස්රූම්ස්. ඒ මට්ටමට ඒගොල්ලෝ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකට යන්න අපිට තාක්ෂණයක් නැහැ. ඒ තරම් අපිට ඉඩ පහසුකම් තිබුණේ නැහැ. නමුත් මේ තත්වය වසංගතයේ පැතිරීම රට විනයානුකූල ගිලා පාලනය කර ගැනීම නිසා අපිට පුළුවන් වුණා මෙතන හැබැයි දැන් මේවට තිබු විවේචන දැක්කද විපක්ෂය. රට විරුයි කියලා කිව්වා දැන් මොකද වෙන්නේ? හැබැයි අපි දැන් ගේනවා. දැන්ට 48000ක් මේ මොනවාද නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිට වෙලා තියෙනවා. දැන් 15000කට වැඩි පිරිසක් රටට ගෙන්නලා තියෙනවා. නේද? ඉතින් මේ සීළු අභියෝගات එක්ක ආණ්ඩුව ඒක ගන්න දෙමන්න ආදායම වියදම ගන්න රටේ. දැන් සාමාන්‍යයෙන් COVID-19 ඒමට පෙර අපේ රටේ සීළු අපනයනන් වල එකතුව ඩොලර් බිලියන 11ක්. සීළු ආනයන වල එකතුව ඩොලර් බිලියන 20ක්. ඩොලර් බිලියන 9ක් 10ක් අතර ප්‍රමාණයක ට්‍රේඩ් ඩිෆිසිට් එකක් තිබුණා. වෙළඳ ශේෂය වෙළඳ පරතරයක්. දැන් පහුගිය මාස කිහිපය වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපි ආනයනයෙන් සීමා කළා. බරපතල සීමාවන් කළා තියෙනවා. වාහන ගෙන්නන්නේ නැහැ, ටයර් ගෙන්නන්නේ නැහැ. ඒ වගේ අනවශ්‍ය දේවල් ගොඩාක් දේවල් කළමනාකරන ඒවෙන් සමහර දේශීය ව්‍යාපාරිකයන්ට පවා අභියෝග තියෙනවා. නමුත් අපිට විදේශ විනිමය අවශ්‍යයි මේකට වැය කරන්න. මොකද නැවක දාලා රුපියල් අච්චු ගහලා මිටි පිටින් රටකට දීලා අපිට විදේශ භාණ්ඩ ගන්න බෑ. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන එක මේක ලෝකේ සාමාන්‍ය යථා තත්ත්වයට පත් වෙනකන් අපේ රට තුල රෝගය පාලනය කරගෙන ඉන්නකොට අපේ ආහාර සුරක්ෂිතභාවය රටේ ජනතාවට කෑම බීම ටික ඒ අවශ්‍ය ටික සපයා ගැනීම අපිට කරගන්න පුළුවන් තරමට තමයි මේ ගෙනියන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ රැකියා හිමිවීම අපේ රටේ වගේ නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ දැනට මාස දෙකකට කලින් මිලියන 44ක් මිලියන 330 ජනගහනය ඉන්න රටේ ඒ තරම් ප්‍රමාණයක් රැකියා හිමි වෙලා තිබ්බා. මුළු ලෝකේ පුරා මේකයි තත්ත්වය. දැන් බටහිර රටවල් වලට කෙලිම ඔන්ලයින් ඉතින් දැන් අපේ ඇඟලුම් යෑම අඩු වෙන්නේ නැහැ. ඇඳුම් ඕනේ නැහැ නේ. ගෙදර ඉඳගෙන වැඩ කරනවා. ගෙදරට බඩු ටික ගෙන්න ගන්නවා. එතකොට මේවා යථා තත්ත්වයට එන්න යම් කාලයක් ගත වෙන මේක රටක සුනාමියක් ගැහුවා වගේ තත්ත්වයක් නෙවෙයි. මුළු ලෝකේ රටවල් 212ක මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන ලොකු කුඩා ભેදයකින් තොරව. අධ්‍යාපන ප්‍රශාස කරන විවෘත විශ්වවිද්‍යාල හා දුරස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ වගකීම ඒ ඔසේ ඔබතුමාගේ ඉදිරි වැඩ පිළිවෙල සාකච්ඡා කරන්න සූදානම් කෙටි විරාමයක් ලබාගෙන. අධ්‍යාපන ප්‍රශාස කරන විවෘත විශ්වවිද්‍යාල හා දුරස් අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් සමගින් අපි අද තීරණය සමගදී කර සිටින්නේ. අපතුමා මේ අපිට මතකයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළේ ප්‍රමුඛතම ඉසව්වක් තමයි උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සහ යා සමග බැඳුණු අභියෝගය. මේ විෂයපතය ඇතුළේ ඔබතුමාට විශාල වගකීමක් පැවරෙනවා. අපිට මේ අමාත්‍යාංශ නමින්ම පැහැදිලි. අපිට පැහැදිලි කරන්න මොකද ඔබතුමාට පැවරලා තියෙන වගකීම ඔබතුමාගේ වගකීමට කොහොමද ගමන් කරන්නේ? මෙතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනය. හරිද? ඔව්. ප්‍රවර්ධනය. එතකොට දැන් බලන්න මේකේ තියෙන රෙලෙවන්ස් එක. අද දවසට තියෙන සහ අනාගතයට තියෙන අදාළත්වය. දැන් අපි කවුරුත් පිළිගන්න එපා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. දැන් ලෝකයේ දැනුම දෙගුණ වෙන වේගය මීට වසර කිහිපයකට කලින් තිබුණ දශකයකට දෙගුණයක් කියලා. දැන් ඒක ඊට වඩා අඩු වෙලා. ඒ තරම් වේගයෙන් දැනුම දෙගුණ වෙනවා. හොඳම උදාහරණය තමයි මේ හැමෝගේම අතේ තියෙන ජනගහනයටත් වඩා වැඩියෙන් තිබෙන සෙල්ෆෝන් එක. දැන් මීට අවුරුදු 10කට කලින් තිබ්ච සෙල්ෆෝන් එක තියෙනවා. නමුත් ඒ සෙල්ෆෝන් එක නෙවෙයි අද තියෙන ඊට වඩා විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. මේක තවත් වර්ධනය වෙනවා. ඉතින් ඒක හොඳම උදාහරණයක්. ඒ ආදි වශයෙන් ගන්නවා නම් දැනුම දෙගුණලා තියෙනවා. මොකද ඒක තාක්ෂණයේ දියුණුවීම තුල තමයි ඒක වෙලා තියෙන්නේ. අන්තික මේ 21 වෙනි සවසේ තාම ශීඝ්‍රයෙන් කියන්නේ 20 වෙනි සවසට සාපේක්ෂව 21 වෙනි සවසේ ඊට වඩා විශාල වේගයකින් මේක දෙගුණ වෙමින් ඉස්සරහට යනවා. දැන් මේකට ගැළපෙන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනේ.
දැන් අපි අද සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම තියෙන ප්‍රධාන ප්‍රශ්න මේ COVID-19 කියන එක මොහොතකට අමතක කළොත් සාමාන්‍ය තත්ත්වයක් ඇද්දී තියෙන ප්‍රශ්නය ජනප්‍රිය පාසල් වල තියෙන තරඟය. ඊළඟට මේ දරුවන්ගේ පොත් බෑග් එකේ තියෙන බර වැඩිකම. ඊළඟට දරුවෝ වෙනත් රටවල් වලට සාපේක්ෂව පාසලේ ඉගෙනුම් කාර්යාවලිය අවසන් කිරීමට ගත කරන කාලය සාමාන්‍යයෙන් අවුරුදු 18යි ප්ලස්. 13 දී උසස් පෙළ කරනකොට අවුරුදු 5යි ප්ලස් නේ ඇතුල් වෙන්නේ. එතකොට 13යි 5යි 18යි. 18යි 18 ප්ලස්. ඊට පස්සේ අවුරුදු එකමාරක් විතර ඉඳලා විශ්වවිද්‍යාලයට යනකොට 19 20යි. එතකොට සාමාන්‍ය පාඨමාලාවක 3යි නැත්නම් විශේෂණ 4යි. හැබැයි ඉතින් විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න මතු කරගෙන ස්ට්‍රයික් කළා. ඔහොම යනකොට තව දැන් අවුරුදු 25කට එයා ගිහලා තමයි අපේ රටේ දරුවෙක් උපාධිය අරන් ඉන්නේ. දැන් මේ රටේම ඉන්න ලන්ඩන් O level A level ක්ලේඩ් එක්සෙල් ඕකේ ගිහපු ළමයි හරි අවුරුදු 20 නැත්නම් 20 ප්ලස් වෙනකොට ප්‍රථම උපාධිය අවසන් කළා 25 වෙනකොට PhD ගත්තා. දැන් බලන්න මෙච්චර දක්ෂ මානව සම්පතක් අපි කළමනාකරණය කරගෙන තියෙන හැටි. ඊළඟට පාසල් වල තියෙන වර්ගීකරණය. දැන් පළාත් පාසල් තියෙනවා 9630 දල වශයෙන්. ඒතකොට ජාතික පාසල් තියෙනවා 371ක්. දැන් සමහර ජාතික පාසල් තියෙනවා සමහර ප්‍රදේශවල මම නම් කරන්නේ නැහැ පාසලට හොඳ නැති නිසා. සමහර පැතිවල දරුවෝ 300ට අඩුයි. ජාතික පාසල්. මම ගිහිල්ලා තිනවා මීට අවුරුදු 10කට කලින්. ඒක ඒ සමහර දේශපාලනඥයෝ තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් පාසල ජාතික පාසලක් කළා. ජාතික පාසල් 28ක් කළා එක දිස්ත්‍රික්කයක එක එක්තරා වකවානුවක. මොකද අධ්‍යාපන ඇමතුමා එහෙ නිසා. දැන් මේ පාසල් වල දැන් ඒ ජාතිකද. ඒක සම්පත් විනාශ වීම. දැන් ගුරුවරු ඉන්නවා ප්‍රාථමික කරන ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ විද්‍යාපීඨ වලින් ආපු හොඳම ගුරුවරු කණ්ඩායම ඉන්නවා ඩිප්ලෝමා ධාරීන් හැට ආපු. ඊළඟට උපාධාරීන් තරඟ විභාගලින් දැන් ඒ ක්‍රමය තමයි ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ওই ක්‍රම දෙකට තමයි ගුරුවරු බඳවගන්න වෙන ක්‍රමයක් නැහැ ස්වේච්ඡා ගුරු බඳවගෙන සම්පූර්ණ නවත්තලා තියෙනවා. දැන් එතකොට මානව සම්පත සකස් කරන අපේ රටේ 43 ලක්ෂයක් පමණ වන මේ ශිෂ්‍ය ජනගහනයට 2,50,000ක් දල වශයෙන් ගන්නවා නම් ගුරුවරු ඉන්නවා. ඊළඟට ජාත්‍යන්තර පාසල් සමූහයක් තියෙනවා. රජයේ ආධාර ලබන පාසල් තියෙනවා. පුද්ගලික පාසල් තියෙනවා. 61 දී පවරා නොගත්තා. මේ වගේ පාසල් තියෙනවා. දැන් සමහර පාසල් වල ජාත්‍යන්තර පාසල් වල ඒ නාමයෙන් නැත්නම් පුද්ගලික පාසල් කීපයක අපේ රටේ සිලබස් එකත් කරනවා ලන්ඩන් එක්සෑම් එකට තියෙන සිලබස් එකත් කරනවා. මේ ආදී වශයෙන් දැන් මේ COVID-19ත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලන්ඩන් සිලබස් එක කරන ළමයින්ගේ ඊළඟට අනාගතය පිළිබඳව තිබෙන ප්‍රශ්නයක් තියෙනවා. සමහර ඒවා කල් දාලා තියෙනවා. එහෙම තියෙනවා. අපි බලාපොරොත්තු සහගතව ඉමු. නමුත් ඒක මේ නිසා ඇතිවෙච්ච සුවිශේෂී තත්ත්වයක්. දැන් ඒතර මේ තත්ත්වයන් සියල්ලම ගත්තාන් පස්සේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ CWW කන්නංගර මහත්මයා මේ අධ්‍යාපන ඇමතිවරයා හැට නිදහස් අධ්‍යාපන පනත ගෙනල්ලා හඳුන්වලා දීලා මෙපිටට ආවයින් පස්සේ ප්‍රධාන අධ්‍යාපන ප්‍රතිශාස්කරණයකට අවතීර්ණ වුණේ 970 ආණ්ඩුවේ 72 දී පමණ. හැබැයි ඒක දිගටම ගියේ නැහැ. ඊට පස්සේ තවත් යම් සංශෝධන කීපයක් සිදු වුණා. දැන් අද වෙනකොට ලෝකේ රටවල් 76ක දියුණු රටවලුත් ඇතුළුව දැන් STEAM කියලා කියන්නේ science technology engineering arts mathematics. ඒ තැනට ගිහිලා තිනවා. ඒක PISA කියලා ටෙස්ට් එකකුත් ජාත්‍යන්තර වශයෙන් තියෙනවා. ඒකට අපි අදාළ වෙන්නේ නැහැ. මොකද අපේ රටේ ඒක ආරම්භ නොවෙන නිසා ඒ ආරම්භ කිරීමේ ප්‍රයත්නයක් තිබුණා. විශේෂයෙන්ම විද්‍යාව තාක්ෂණය පදනම් කරගෙන ලෝකයේ දියුණු වෙන වේගයට කලා විෂයක් වුණත් වෙන්න පුළුවන්. ඒක අදාළ කරගෙන කොහොමද මේකත් එක්ක ඒ ගමනේ යන්නේ කියලා හිතා. ඒ වෙනි දේවල් ලෝකේ කතා බහට ලක් වෙලා තියෙන දේවල්. ඊළඟට ඔන්ලයින් এডুকেෂන්. ඔන්ලයින් ඩිග්‍රීස් ගන්නවා. දැන් මේ හිතන් පුළුවන් ඔන්ලයින් උපාධි ගන්න ඕන තරම් ගන්නවා මේ විදිහට වෙන විශ්වවිද්‍යාලවලින්. දැන් වෙනත් රටක විදේශ රටක විශ්වවිද්‍යාලයක් ගත්තොත් එහෙම දිනු රටවල විශේෂයෙන්ම මම හිතන්නේ විශ්වවිද්‍යාලය ගත කරන කාලයට වඩා වැඩි ගෙදර ගත කරන කාලය විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. මේ කෙලින්ම මේ ඔන්ලයින් තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ ටියුට්ස් ලියන්නේ මේ ඔක්කොම කරන්නේ ලයිබ්‍රරිස් වලට යන්නේ ඔක්කොම කරන්නේ ගෙදර ඉඳන්. අමතක සමහරවිට මේ දැන් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් එහෙම බොහෝ උපාධි පාඨමාලාවල සතියට දේශන ප්‍රමාණය එකතු කරලා ගත්තාම අවුරුදු 3-4 පාඨමාලා ඊට වඩා භාගයෙන් කරන්නත් පුළුවන්. ඔව්. නේ ඒක තමයි දැන් අපි ඒක බලන්න ඕනේ. මේ COVID-19 නිසා දැන් බලකිරීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම තාක්ෂණ උපයෝග කරගත්ත මේ අධ්‍යාපනයට යන්නේ. දැන් රැකියාව පවා දැන් වෙන රටවල වෙන්නේ දියුණු රටවල ගෙදර ඉඳගෙන. COVID-19 එන්න කලිනුත් එහෙමනේ. ඒ කියන්නේ වාහන තදබදී අඩු කරගන්න පරිසර දූෂණය අඩු කරගන්න දින 5 සතිය වෙනකොට දින 3යි තියෙන්නේ. දින ඉතුරු
දින දෙක ගෙදර නම් වැඩ කරනවා. එහෙමයි තිබුණේ. හැබැයි ඉතින් ඒක ඒ තරමට අපි ආවෙ. එතකොට දැන් අපි කොතනද ඉන්නේ? ඊළඟට මේ නැගින තාක්ෂණයන්. නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඊළඟට ඥාන තාක්ෂණය, රොබොටික්ස්, AI, මෙකැට්‍රොනික්ස් මේ වගේ ගන්නකොට මේ නැගින තාක්ෂණයන් එක්ක තමයි අද ලෝකේ ඉදිරියට ගමන් කරන්නේ. එතකොට දැන් මේවා අපි පාසල් පද්ධතිය පටන් ගන්න. මම අවුරුදු 4කට කලින් විද්‍යා තාක්ෂණ ඇමතිවරයා හැට ඉරානයට ගිය වෙලාවේදී ඉරානයේ උපජනාධිපතිතුරෝ දරපු එක්කෙනා ඒ වෙලාවේ නැනෝ තාක්ෂණ පිළිබඳ මහාචාර්යවරයෙක්. ඉතාම හොඳින් අපිට සැලකුවා. මේ දවස් 3ක් ගත කළා විශ්වවිද්‍යාල පද්ධති වලට මේ විද්‍යාගාර වලට අපි ගියා. ඉතින් එතෙන්ද ගියාම අපිට දැනගන්න ලැබුණේ මට දැනගන්න ලැබුණේ 6 වෙනි ශ්‍රේණිය ඉඳලම පටන් ගන්නවා නැනෝ තාක්ෂණ. අපේ රටේ තියෙන ග්‍රැෆයිට් මිනිරම් ලෝකයේ අනර්ගම මිනිරම්. දැන් මේක ග්‍රැෆින් කරන්න පුළුවන් නැනෝ තාක්ෂණයෙන්. එතකොට අගය එකතු කරන්න පුළුවන්. එතකොට මේ දැන් වෙන ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගන්න. එතකොට මේ පුල් මුඩේ ඉල්මනයි. ඒක පස් හැටියට එහෙමම යවනවා. හැබැයි ඕක අපි ටයිටේනියම් ඩයොක්සයිඩ් කළොත් ඊට වඩා අගය එකතු කරලා ගන්න මම උදාහරණ දෙකක් වගේ මොනතරම් අපේ ස්වභාවික මිනරල්ස් තියෙනවා. මේක අද දවසේ තාම වැදගත් වෙනවා මේක. මොකද ඒකට මම හදලා තිබුණා ඉනෝවේටිව් ශ්‍රී ලංකා කියලා දැක්මක්. ඒක තුළ තිබුණා ඕක දැන් මේ අපි සැලසුම් කරපු බයෝටෙක් ලැබ් එක හදලා තිබ්බනම් මේ වෙනකොට PCR ලක්ෂයක් දවසට කරන්න තිබ්බා. ඉතින් ඒක නිසා මේ තාම ශීඝ්‍ර මේවට යනවා. ඉතින් අතිකර ජනාධිපතිතුමා මේ වෙනකොට මේ ක්ෂේත්‍ර සියල්ලම ආවරණය කරමින් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන බව පැහැදිලි වෙනවා. අර ඔබ කිව්ව රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කිරීමේදී මේක මේ දැක්ම සෞභාග්‍ය දැක්මත් එක්ක ගලපාගෙන තමයි එන්නේ. එතකොට දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගන්නකොට ඒ සෞභාග්‍ය දැක්ම එක සඳහන් කරලා තිබ්බා. ඒ නිසාවෙන්ම දැන් COVID-19 තිබ්බයි කියලා ඒ වැඩ කටයුතු නැවතිලා තිබුණේ නැහැ. විද්වතුන් අධ්‍යාපනඥයින් ඒවා ඒ සියලු දේ සියලු දත්යන් රැස් කරගෙන ඊළඟට විශ්ලේෂණය කරගෙන වෙනත් රටවල මේවා ප්‍රතිසංස්කරණ වෙච්ච ආකාරයන් පිළිබඳව ඒවා කෙටි කාලින, මධ්‍යම කාලින සහ දීර්ඝ කාලින වශයෙන් යෝජනා අදහස් ගොනු කරලා තියෙනවා. දැන් ඒවා ඊළඟ අදියරට අපි යන්න ඕනේ. ඒවා කෙටුම්පත් විදිහට සකස් කරලා ස්ටේක් හෝල්ඩර්ස් නම් පාංශකරුවෝ වෘත්තීය සමිති ඊළඟට ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දෙමාපියන්, ශිෂ්‍යයන්, සංවර්ධන සමිති ආදී ඊළඟට සමාජයේ එක්ක සාකච්ඡාවකට ඩයලොග් එකකට ගිහිල්ලා තමයි අවසාන කෙටුම්පත් සකස් කරලා මෙතෙන්ට එන්න ඕනේ. හැබැයි දැන් ඔක්කොම පිළිගන්න දෙයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. මොකද එක හේතුවක් තමයි අපේ අවසාන වශයෙන් දැන් මේ 100ක් ඇතුල් වෙනකොට 8යි විශ්වවිද්‍යාල වලට යන්නේ. ඒතර මේක එක ඉලක්කයක් තමයි විශ්වවිද්‍යාලයට යෑමට සුදුසුකම් ලබන සෑම ශිෂ්‍යයෙකුටම ඊළඟ වසර කිහිපය තුළදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයත් උපයෝගී කරගෙන උපාධාරීන් බවට පත් වෙන්න තිබෙන අවස්ථාව. හැබැයි ලබා දෙන උපාධියේ තිබෙන ගුණාත්මක භාවය ප්‍රායෝගිකව කොච්චර දුරට භාවිතා කරන්න පුළුවන්ද කියන කාරණාව. ඕනේ ඒක හරි. එතන අපිට ක්‍රමවේදයන් සකස් කරගන්න පුළුවන් නේ. මොකද ඒතර ඔබතුමා කියන අධ්‍යයන ප්‍රතිසංස්කරණදී මේ කාරණා සැලකිලිට අනිවාර්යයෙන්ම සැලකිලිට ගන්නවා. එතකොට මේවා දැන්ට තින්නේ යෝජනා අදහස් සහ ඒවා සකස් කරපු සැලසුම්. දැන් ඒවා සමාජයත් එක්ක කතිකාවකට ගිහිල්ලා එනවා. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පැය 24න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. මොකද මේ මානව සම්පත සංවර්ධනය කිරීම හැබැයි කළ යුතුයි. දැන් තව එකක් ගමු උදාහරණයක් වශයෙන්. මම කිව්ව එකේ පාසලේ ගත කරන කාල සීමාව අපි තව අඩු කරගන්නවා. එතකොට අපිට දරුවෙක් මීට වඩා ඉක්මනින් උපාධාරී බවට ඉන්නහට යන තැනට ගෙනියන්න පුළුවන්. තව අවස්ථා ඉඩකඩ ලැබෙනවා. ඊළඟට තිබෙන පාඨමාලා ප්‍රමාණය. දැන් අපි විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ ස්පෙෂල් ඩිග්‍රීස් කියලා තව අවුරුදු 4කට ගිහිල්ලා එතෙන් ඕක පටන් ගන්න බලන ඒ ලෙවල් වල. මූලික මූලධර්මයන් ටික පටන් අරගෙන එතෙන්ට ගියාම ඊට වඩා වේගෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පොත් බෑගයේ බර ප්‍රමාණය. ඕක දැන්ට තියෙන ප්‍රමාණයට අඩුම තරමේ 3න් 1කට අඩු කරන්න. කිලෝග්‍රෑම් 9ක් නම්බර ඕක 3කට ගේන්න ඕනේ. ඒක එකපාර කරන්න බැරි වුණා. මොකද පොත් ලියනකොට ටර්ම්ස් තුනට වෙන් කළා. ඒ ආදි වශයෙන් විවිධ යෝජනා අදහස් තියෙනවා. ඒක හැමෝම කැමති දෙයක් නේ. හරි. ඊළඟට හැමෝටම අධ්‍යාපන ඉඩකඩ වැඩි කිරීම. ඊළඟට තියෙන ඔප්ෂන්ස් වැඩි කිරීම. ඊළඟට රැකියාව වෙළඳපොළට ගැලපෙන මානව සම්පතක් පාසල් තුලින් සහ තෘතීය මේ වෘත්තීය අධ්‍යාපනයෙන් සහ උසස් අධ්‍යාපනය තුලින් අපි නිර්මාණය කර දීම. ඊළඟට ගුණාත්මක වශයෙන් ලෝකයේ සමාජයේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් සාර ධර්ම වලින් හෙබි දරුවන් පිරිසක් මේ රටට බීක දැන් බලන්න දැන් පහුගිය කාලේ හෙළිදරව් වුණා 553000 ඩ්‍රග් ඇඩික්ට්ස් ලයිට්. දැන් මම උසාවියේ පහුගිය කාලේ ගිය නිසා නේද? අපි දෙන්නම දන්නවා අලුත් කඩේ ගියත් මාළිගා කන්ද උසාවියට ගියත් අවුරුදු 15 16 17 ළමයි කොච්චරක් එනවද කියලා දවසකට මේ චේන් එකේ එක දිගට දාගෙන 18න් මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ මේ රටේ විශේෂයෙන්ම මව්වරු
කාන්තාවන් මේ උගත් සමාජයේ බරපතල ලෙස මේ ප්‍රශ්නය ඇඟට අරන් තියෙනවා. ඉතින් ඒක හරියටම ජනාධිපතිතුමා අදාළ අංශ මෙහෙवला ඒක අඩුතු කරගෙන යනවා. ඒක නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී මෙන්න මේ සියලු දේවල් නව තාක්ෂණය මේ සියල්ල උපයෝගී කරගන්න මේ විශාල කාර්යභාරයක්. ඒ නිසා තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනම අරන් තියෙන විවෘත විශ්වවිද්‍යාල කියන එක. නැත්තම් දැන් තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් නේද? ඉස්සෙල්ලාගේ අනුව මේ මොකක්ද ඒකට කියන්නේ කොටස් දෙකකට ගන්නවා අපි දිස්ත්‍රික් පදනමයි මේ අර ජාතික පදනම. ඔව් ජාතික පද මේ විදිහට දෙකකට ගන්නවනේ දිස්ත්‍රික් සහ ජාතික. ඔව්. ඒතර ඒ විදිහට ගත්තහන් පස්සේ එතකොට ඒ මොන ආකාරයෙන් ගත්තත් 30000ක් විතරනේ විශ්වවිද්‍යාලයට යන්නේ. ඒක සම්ප්‍රදායික උපාධි ටික තමයි අපි මේ යන්නේ. හැබැයි ඉතින් වෛද්‍ය උපාධිය තියෙනවා. ඉංජිනේර ඒවා වෙනස් කරන්න බෑ. නමුත් ඒ ගැනීමේ ක්‍රමවේදයන්ට ගුරුවරයා තෘප්තිමත් කිරීම සහ එමතුමා මේ පවුලට බරක් නැතුව ඉගෙන ගැනීමේ ක්‍රමවේදයේ විවෘත විශ්වවිද්‍යාල ක්‍රමයට වෙනවා නේද? අනිවාර්යයෙන් මේක තියෙනවා. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ සෑහෙන පිරිසක් ඉන්නවා වෘත්තියක යෙදෙන ගමන් විශ්වවිද්‍යාල දුරස් අධ්‍යාපනය ලබනවා. විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. උපාධි ලබා ගන්නවා. සමහරු හැකියාව නොලබන පිරිසුත් ඉන්නවා. දැන් අපේ ඉලක්කය සාමාන්‍යයෙන් ගිය වර්ෂ අවුරුද්ද ගත්තොත් 1,80,000ක් උසස් පෙළ කරපු අය මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුසුකම් ලබනවා. ඒ 30000ක් විශ්වවිද්‍යාලයට ගියොත් තව 10000ක් විතර අපි ගත්තොත් එහෙම මේ කොවිඩ් නොතිබ්බා නම් විදේශගත වෙන ප්‍රමාණය තවත් 10000ක් විතර ප්‍රමාණයක් දල වශයෙන් වෙනත් වෘත්තීය විභාග වලට යනවා. ඒ ටික කරුණාම තව ලක්ෂයකට ආසන්න පිරිසක් ඉන්නවා උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. එතකොට මේ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම තුලින් මෙන්න මේ පිරිසට උපාධියක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහ පසුබිම හදනවා නම් මම හිතන්නේ ඒක. අනිත් එක පාඨමාලාවන් රැකියාව වෙළඳපොළට ගලපා ගන්නවා. මිස්මැච් එකක් තියෙනවානේ. ඒක කරන්න නිසා අපි පුද්ගලික අංශයේ අදහස් ලබා ගන්නවා මේ වැඩ පිළිවෙල. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එන්නේ ඒකේ විශාල ඉල්ලුමක් තිබෙන බවට දැන්නමත් ඒ ආයතන පුද්ගලික අංශයෙන් දැනුම් දීලා තියෙනවා. ඊළඟට අපිට වෙනවා සමහර දැන් ජාත්‍යන්තර පාසල් වගේ ඒවා නියාමනය කරන්න. ඒතර බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කිසිම ආයතනයකට වගකීමක් නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. නමුත් අද දරුවෝ විශාල පිරිසක් ඒවා ගෙනන්නේ අද මේ COVID-19ත් එක්ක සමහරුන්ට ඒවා ගාස්තු ගෙවා ගන්න බැරුව විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා දෙමාපියෝ. පායිකව අපි ඒක දන්නවා. අනිත් කාරණේ තමයි දැන් මේ වෙනකොට දරුවෝ මාස 4කට වැඩි කාලයක් ගෙදර ඉඳලා මේ ඇවිල්ලා තියෙනවා. ගුරුවරුත් එහෙම ගුරුවරුන් මාස 3ක් විතරලා ඒගොල්ලෝ පාසල් යවනුත් ඉගෙනුවේ නැහැ. එතකොට දැන් මේ ඔක්කොම යාවත් කාලින කරන් තියෙනවා. ඊළඟට අපි උසස් පෙළ විභාගේ ඔක්තෝබර් මාසේ තියන්න ඕනේ. පහේ ශිෂ්‍යත්වය තියන්න ජනවාරි මාසේ 18 ඉඳලා 28ට අපි සාමාන්‍ය පෙළට මේ තරම් ආසන්න කාල සීමාවක් තුන විභාග දින විතරක් නෙවෙයිනේ. පෙපමාකි රිසර්ච් දෙන එක මේවා තාම ළඟට ඇවිල්ලා තියෙන මේ වෙනි අවස්ථාවක දරුවෝ පාසල් මාරු කරන්නේවා විවිධ මාරු කිරීම් කරන්නේවා මේ බොහොම සීමා කරලා තියෙන මේ වෙනකොට. මොකද එහෙම නැත්නම් මේ අපිට මේ සීමිත කාල සීමාව තුළ මේ ඉලක්කයන් ළඟා කරගන්න බැරි වෙනවා. ඉතින් අපි සතුටු වෙන්න ඕන එක පැත්තකින් අපේ රටේ පළවෙනි ශ්‍රේණිය ඉඳලා 13 වෙනි ශ්‍රේණිය දක්වා ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියත් අපිට විවෘත කරගන්න පුළුවන්කම ලැබුණා. අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවාව, බුද්ධ්‍යාංශ ආරක්ෂක සේවාවන්, අනිත් රාජ්‍ය සේවයේ දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී දක්වා ගෙන ගිය ක්‍රියාමාර්ගය සහ දැනුවත් වූ සමාජයක් නිසා අපේ සාක්ෂරතාවය නිසා අපිට වෙනත් රටවල් කලාපී රටවල් එක්ක සංසන්දනය කිරීමේදී ඒ දැනුවත් භාවය නිසා අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ පාලනය තවදුරටත් ඉස්සරහට අපි යන්න ඕනේ. අපි බොහෝ වෙලාවට අද දකිනවා මොකවසුම් නැහැ. ඊළඟට මීටරේ දුර නැහැ, සෙන්ටිමීටරේ වෙලා තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ අපි ඉන්නේ මේ බොහොම මේ සුපරීක්ෂාකාරීව සිටිය යුතු අවධියක. අපිට සසඳීමේදී. ඉතින් ඒක නිසා මෙවැනි වටපිටාවක් තුළ තමයි අපි මේ සියලු අභියෝග වලට ආර්ථික වශයෙන් ප්‍රාත්‍යන්තර වෙළඳාමක් නැති මට්ටමට ඇවිල්ලා හැබැයි අපි අපනෑනී වෙළඳ පරතරය අඩු කරගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඊයේ වාර්තා වුණා ඒ වෙළඳශේෂයේ පරතරය අඩු කරගෙන තියෙනවා. මොකද ආනයනෙන් සීමා කරනවා. 973 ඊට වඩා කළා. මොකද ලෝකයේ ආර්ථික පසුබෑමට මේක ඊට වඩා සුවිශේෂී තත්ත්වයක්. කිසිම රටකට තව රටකට උදව් කරන්න බෑ. එවැනි තත්ත්වයකට ඉතින් මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා විපක්ෂයක් ඉතින් ඒගොල්ලන්ගේ කාර්යභාර කරනවා එහෙම ഘോഷා කරනවා. හැබැයි මේක තමයි ඇත්ත. අපි ආරාධනය පිළිගෙන අද තීරණයේදී බොහෝ වැදගත් කාරණා ගණනාවක් විශේෂයෙන් 19 වෙනි සංශෝධනය එහි තිබෙන නරක හොඳ මොනවාද 20 අවශ්‍යතාවය මොනවාද සහ විවිධ දේශපාලන වේදිකාවේදී විපක්ෂයේ විරුද්ධ පක්ෂයේ සහ සමහර කණ්ඩායම් නගන
ප්‍රශ්න වලට අපි දැමතුමාට ඉදිරිපත් කරමු සාර්ථක පිළිතුරු නරඹන ඔබ වෙන අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. අපගේ ස්තුතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමනි ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන සම්බන්ධ වුණ හැමදාම ඔබතුමා අපිට තිබෙන විසඳාගත යුතු තිබෙන ප්‍රශ්න නැත්නම් කෙනෙක් දකින අමාරු ප්‍රශ්න පැහැදිලි කරවා ගන්න අපේ ආරාධනය පිළිගන්නවා. ස්තුතියි එමතුමනි. අයබන්න ඔබතුමාට අපේ සමගින් අද තීරණය අවසන් කරනවා. වඩා යහපත් හෙට දවසක් වඩා ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරමි. අයබන්න.